අපි අද පටන් ගන්න හදන්නේ 2022 තියරි පන්තිය ළමයින්ට දාන පේපර් ක්ලාස් එක. මං කලින් පොරොන්දු වුණා 2022 තියරි ළමයින්ට නොවැම්බර් මාසේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා කියලා. ඒත් දැන් මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක පන්ති නැති නිසා මං හිතුවා ඔයගොල්ලන්ට වෙබ්සයිට් එක හරහා YouTube එක හරහා ඔන්ලයින් පේපර් ක්ලාස් එක කරන්න වීඩියෝ එකක් විදියට. ඉතින් මං හිතන්නේ ඒක නිකන් ගෙදර ඉන්න ළමයින්ට මේක පොඩි සපෝට් එකක්. හැමෝම පේපර් ක්ලාස් එකට සෙට් වෙන්න. මම මේකට මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. ඔයා මේක දැන් මම මේ සතියේ නම් මේක YouTube channel එකේ දාන්නේ. අනිත් යාළුවන්වත් දැනුවත් කරන්න. හැමෝම YouTube channel එකට ගිහිල්ලා 2022 පේපර් ක්ලාස් එක නොමිල බලන්න පුළුවන්. තව සතියකින් වගේ මම තත්ත්වය බලලා මේක වෙබ්සයිට් එකටත් දානවා. හැබැයි ඒත් ගාස්තු අය කිරීමක් කරන්නේ නැහැ. නොමිල තමයි පේපර් ක්ලාස් එක කරන්නේ. 22 ළමයි හැමෝටම sorry පන්තියෙන් නැති ළමයින්ට උනත් පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම YouTube channel එකේ දාන නිසා වෙබ්සයිට් එකේ දැම්මත් පන්ති එන්නේ නැති බාහිර සිසුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. මුදල් ගෙවීමකින් තොරව වෙබ්සයිට් එක හරහා මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිනේ? මේක ෆ්‍රී තමයි දාන්නේ. ඔයගොල්ලන්ට ඕන්ලාක වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙලා සයිට් එකෙන් බලන්නත් පුළුවන්. මම මේ සතියේ නම් පේපර් ක්ලාස් එක සම්පූර්ණයෙන්ම YouTube channel එකේ තමයි දාන්නේ. හරිනේ? අපි පේපර් එකට සෙට් වෙමු. හොඳට අහගෙන ඉන්න. මේක තමයි අපි කරන මුල්ම පේපර් එක. හරිනේ? ඉතින් මම ඒ නිසා පටන් ගන්නෙ ලේසිම තැනින්. අමාරු තැන් වලට යන්නේ ටික ටික. අපි මුලින් ලේසි ගණන් වලින් පටන් අරගෙන තියරි ටික පොඩ්ඩක් ඔලුවට දාගෙන MCQ තර්ක කරන විදිය ඉගෙනගෙන MCQ ප්‍රශ්නකදී අපි හිතන්න ඕන විදිය මොන වගේද කියලා ඉගෙනගෙන පස්සේ අපි සංකීර්ණ ප්‍රශ්න වලට යමු. හරිනේ? මුලින් මම පටන් ගන්න ඇත්තරම ලේසිම මට්ටමේ ප්‍රශ්න වලින්. මුලින්ම ඔයගොල්ලෝ ලින්ක් එක කියන්නේ YouTube වීඩියෝ එක බලන්න වීඩියෝ එකේ පල්ලෙහින් description එකේ link එක තියෙනවා paper එකේ. ඔයගොල්ලෝ paper එක download කරගන්න. paper එකේ ප්‍රශ්න 15යි තියෙන්නේ. අපි මුලින් ලේසි තැනින් පටන් ගමු. මම ප්‍රශ්න ගොඩක් දාලා නැහැ. හරිනේ? ඔයගොල්ලෝ හරියටම පැය භාගයක් time තියලා paper එක කරන්න. paper එක කරලා ඉවර වෙලා වීඩියෝ එක බලන්න set වෙන්න. එතකොට වීඩියෝ එක යන්නේ discussion එක. ඔයාට පුළුවන් paper එක කරලා වීඩියෝ එක බලලා වැදගත් කරුණු ලියාගෙන ඔයාට වැරදුණු තැන් මොනවද කියලා අවබෝධ කරගෙන අඩුපාඩු හදාගෙන ඊළඟ පේපර් එකට යන්න කලින් හොඳට සෙට් වෙන්න. අපි සතියට එකක් නේ දාන්නේ වීඩියෝ. එතකොට මේ සතියේ ඔයාට වීඩියෝ එක බලලා අඩුපාඩු ටික හදාගෙන sorry ඔයාට පුළුවන් ඊළඟ සතියේ පේපර් එකට හොඳට සෙට් වෙන්න. හරිද? right. වැදගත්ම දේ ඔන්න මම මේ කියන්නේ පේපර් ක්ලාස් එකට අවංකව සෙට් වෙන ළමයින්ට හරිනේ CR පොතක් ගන්න. හරි CR පොතක් අරගෙන පිළිවෙලට පේපර් ටික පොතට දාන්න. ඒ වගේම මෙහෙමයි පළවෙනි පේපර් එක ඉවරුනාම හිතන්නකෝ ඔයා පළවෙනි පේපර් එක CR පොතට අලව ගන්න. හරිද? අලවලා පළවෙනි පේපර් එකේ වැරදුණු ප්‍රශ්න, හරි ගියපු ප්‍රශ්න, ඔයා අලුතෙන් ඉගෙන ගනිපු දේවල්, ඔයාගේ ඔළුවට වැටිච්ච වැදගත් කරුණු ඒ ටික ඔක්කොම අල්ලලා ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට වෙන වෙනම විවරණයක් ලියන්න. හරිනේ? සමහරවිට ඔයාලට එකපාරට අවුලක් වෙයි කොහොමද විවරණයක් ලියන්නේ කියලා. එහෙම හිතන්න එපා. ඔයාට තේරෙන විදිහට ඔයාගේ මට්ටමින් ඔයා විවරණය ලියන්න. හරි ගියපු ප්‍රශ්නවල වැදගත් කරුණු ටික එතන ලියන්න. වැරදුණු ප්‍රශ්නවල ඇයි වැරදුනේ? කොතන ඒ කියන්නේ මොන විදිහටද හිතන්න ඕන? මොනවද ඔයාට මග ඇරිච්ච පොයින්ට්ස්? තියරි මොන හරි වැරදුනාද? එහෙම හිතලා මේ පේපර් එකේ ප්‍රශ්න 15යි තියෙන්නේ. ප්‍රශ්න 15ට අදාළව ඔයා විවරණයක් ලියන්න. අනිත් අයගේව බලන්න එපා. ඔයා විවරණයක් ලියන්න. හරිනේ? එතකොට සාමාන්‍යයෙන් පේපර් 4ක් 5ක් කරනකොට ඔයාට අවබෝධ වෙනවා කොහොමද විවරණය ලියන්න ඕන කියලා. දැන් ආයෙත් ක්ලාස් පටන් ගත්තාම මම ඔයගොල්ලෝගේ විවරණ බලලා අඩුපාඩු කියනවා. හරිනේ? ක්ලාස් පටන් ගත්තාම මම ආයෙ ඔයගොල්ලෝගේ විවරණ එහෙම චෙක් කරලා අඩුපාඩු කියනවා. දැනට පිළිවෙලට වැඩ කරන ළමයි CR පොතක් තියාගන්න පේපර් එකෙන් පේපර් එකට පේපර් එක පොතේ අලවන්න පළවෙනි පේපර් එකේ විවරණය ලියන්න. ඊළඟට දෙවෙනි එක කරාම දෙවෙනි එක පොතට අලවන්න දෙවෙනි පේපර් එකේ විවරණය ලියන්න. පිළිවෙලට වැඩ කරන්න පුරුදු වෙන්න. හරිනේ? ඔන්න 22 ළමයින්ට මම මේ උපදේශය දුන්නේ. පේපර් ක්ලාස් එකට දිගටම සෙට් වෙනවා නම් බාහිර සිසුන් උනත් කමක් නැහැ. පන්තියෙන් නැති ළමයි උනත් පිළිවෙලට වැඩේ කරා නම් ඔයාට හොඳ දැනුමක් ගන්න පුළුවන්. ඒ වගේම මාස කිහිපයක් යනකොට ඔයා දන්නේම නැතුව ඔයාගේ ෆිසික්ස් වල හැකියාව සෑහෙන වර්ධනය වෙයි. හරිනේ?
මාස කිහිපයක් කරනවා. මේක දවසින් දෙකෙන් වෙන්නේ නැහැ. මාස කිහිපයක් කරනකොට ෆිසික්ස් වල හැකියාව හොඳට වර්ධනය වෙවි. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. විශ්වාසයෙන් සෙට් වෙලා ඉන්න පේපර් ක්ලාස් එකත් එක්ක. හරිද? right. මම මුලින් සාකච්ඡා කරන්නේ MCQ. ඒ වගේම ලේසි ප්‍රශ්න. ටිකක් අපි බෑග්ග්‍රවුන්ඩ් එක හදාගත්තට පස්සේ MCQ කරන විදිය ඔයාට ටච් වුණාට පස්සේ අපි අමාරු ප්‍රශ්න වලට යනවා. හරිනේ? මේ පළවෙනි පේපර් එක විනාඩි 30යි. ඔයා පේපර් එක ඩවුන්ලෝඩ් කරලා මුලින් පේපර් එක කරන්න. ඔන්න ඒකට අවස්ථාව දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි සාකච්ඡාවට යමු. හරිනේ? right. ඔන්න මම දැන් සාකච්ඡාව තමයි පටන් ගන්න. ඊට කලින් කියන්න ඕන දැන් මේක පන්තියෙන් නැති ළමයිනුත් බලන නිසා හරිනේ? මේ වෙනකොට අපේ පන්තියේ අපි කොච්චර දුරට තියරි කවර් කරලාද කියන එක. හරිනේ? අපි පළවෙනි පාඩම ඉවරයි. පැහැදිලි? ඒ කියන්නේ මිනුම ඉවරයි. පළවෙනි පාඩම මිනුම ඒකේ ඒකක මාන විශ්ලේෂණය මිනුම් උපකරණ. ඒ ටික ඔක්කොම ඉවරයි. right? ඊළඟ දෙවෙනි පාඩම අපේ දෙවෙනි පාඩම යාන්ත්‍ර විද්‍යාව. යාන්ත්‍ර විද්‍යාව පාඩම යටතේ චලිත සමීකරණ චලිත ප්‍රස්ථාර ප්‍රක්ෂිප්ත ඔය ටික ඉවරයි. හරිනේ? චලිතය යටතේ. ඊළඟට බල පද්ධති යටතේ බල පද්ධති සංප්‍රයුක්ත බලය විභේදනය බල සමතුලිතතාව ඔය කොටස් ටික ඉවරයි. හරිනේ? ඊළඟට නිව්ටන් නියම කාර්යක්ෂමතාව ශක්ති සංස්ථිතිය ඔය දක්වා ඉවරයි. අපිට ඇත්තටම මේ යාන්ත්‍ර විද්‍යාව මුල් හරිය තව පොඩ්ඩයි තියෙන්නේ. අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඝර්ෂණය ගම්‍යතා සංස්ථිතිය විතරයි. අනිත් ටික ඔක්කොම මේ වෙනකොට අපි පන්තියේ කරලා ඉවරයි. හරිනේ? sorry. ඉතින් දැන් පන්තියෙන් නැති ළමයි ඒගොල්ලන්ට මේ පාඩම් දැනට කෙරිලා නැත්නම් මේකේ සමහර පාඩම් අපි YouTube channel එකේ දාලා තියෙනවා නොමිලේ බලන්න පුළුවන්. සමහර පාඩම් වෙබ්සයිට් එකේ තියෙනවා නොමිලේ බලන්න පුළුවන්. සමහර පාඩම් නම් මුදල් ගෙවීමක් කරලා බලන්න ඕන. නමුත් ඔයා කැමති විදියක් ඔයා කැමති නම් නොමිලේ බලන්න පුළුවන් ටික බලලා ඒ ටික කවර් කරගන්න. හරිනේ? නොමිලේ බලන්න පුළුවන් ටික බලලා ඒ ටික කවර් කරගන්න. මුදල් ගෙවීම අත්‍යවශ්‍ය නැහැ. ඒක වාගේ කැමැත්තක්. මෙන්න මේ ටික ඉවරයි. එතකොට මම දැන් ප්‍රශ්න සාකච්ඡා කරනකොට මුලින් මේ ඔක්කොම පාඩම් වලට සාකච්ඡා කරන්නේ නැහැ. මොකද සමහර ළමයි මේ පාඩම් දන්නෙත් නැහැ. ඒ නිසා මම මුලින් ප්‍රශ්න සාකච්ඡා කරන්නේ මෙන්න මේ වගේ කොටස් දක්වා. මිනුම චලිතය චලිත ප්‍රස්ථාර ප්‍රක්ෂිප්ත වගේ කොටස් වලින් තමයි මුලින් අපි ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. හැබැයි පේපර් 4ක් විතර කරාට පස්සේ මම මේ පාඩම් වලට යනවා. මේ මාසේ බොහෝ විට අපි මේ උඩ පාඩම් ටික විතරයි සාකච්ඡා කරන්නේ. නමුත් ඊළඟ මාසේ අපි පේපර් ක්ලාස් එකට යනකොට බල පද්ධති, බල සමතුලිතතාව, නිව්ටන් නියම, ශක්තිය ඒ පැත්තට යනවා. හරිනේ? දැනට අපි පේපර් 3ක් 4ක් විතර මේ මට්ටමින් සාකච්ඡා කරමු. අනිත් ළමයිනුත් බැලන්ස් වෙන විදියට. ඉතින් පිට ළමයින්ට, බාහිර ළමයින්ට පුළුවන් කැමති නම් නොමිලේ බලන්න පුළුවන් ටික බලලා මේවා කවර් කරගන්න. එතකොට අපිට ඉස්සරහට පේපර් එක සම්පූර්ණ පාඩමට අදාළව සාකච්ඡා කරන්න පුළුවන්. හරිනේ? right. මම පැහැදිලි කිරීමට වෙලාව වැඩිද මන්ද ගත්තා. ටිකක් වැඩිපුර වෙලාව අරන් මම විස්තර කිව්වා. right. දැන් අපි පේපර් එකේ සාකච්ඡාවට යන්නේ. මම මේ ටික මකන්නම්. අද අපිට ප්‍රශ්න 15ක් තියෙනවා සාකච්ඡා කරන්න. හරි? ප්‍රශ්න 15ක්. මෙතනින් ප්‍රශ්න 10ක් මම දාලා තියෙන්නේ පළවෙනි පාඩමට අදාළව මිනුම. ප්‍රශ්න 5ක් යාන්ත්‍ර විද්‍යාවට අදාළව චලිතය. හරිනේ? right. අපි මුල් මේක බලමු. මූලික භෞතික රාශියක් නොවන්නේ. මූලික භෞතික රාශියක් නොවන්නේ. දැන් ඒක කියපු ගමන් ඔයාගේ ඔළුවට එන්න ඕන අපි කතා කරනවා මිනුම පාඩම යටතේ
මූලික භෞතික රාශි 7ක්. ඒ වගේම පරිපූර්ණක භෞතික රාශි 2ක්. මොනවද අපි කතා කරන මූලික භෞතික රාශි? දැන් මම මේ ලියන දේවල් ඔයාලටත් වැදගත්. ඒ නිසා ඔයා මේ ඔක්කොම මම සාකච්ඡා කරන දේවල් සියල්ලම කටුකොළ ටිකක් අරගෙන පොඩි කටුවට ලියා ගන්න. හරිනේ? කටුකොළ ටිකක් අරගෙන ප්‍රශ්නෙට අදාළව සාකච්ඡා කරන ටික කටුවට ලියා ගන්න. ඒක ඔයාට පුළුවන් විදිහට ඔයාගේ පැහැදිලි බවට ලියා ගන්න. පස්සේ CR පොතේ පේපර් එක අලවලා විවරණය ලියනකොට සියලුම විස්තර ලස්සනට පැහැදිලිව ලියන්න. පාඩපෑම් පාවිච්චි කරන්න, highlight කරන්න කැමති දෙයක්. ඔයා කැමති විදිහට ලස්සනට පිළිවෙලට ලියන්න CR පොතේ. දැනට වීඩියෝ එක බලන අතරේ කටුකොළවල කටුවට ලියා ගන්න. හරිනේ? අපි කතා කරනවා මූලික භෞතික රාශි 7ක්. හරිද? මොනවද? අපි කතා කරනවා ස්කන්ධය, දිග, කාලය, උෂ්ණත්වය, විද්‍යුත් ධාරාව, ද්‍රව්‍ය ප්‍රමාණය, දීප්ත තීව්‍රතාව. ඔන්න මූලික භෞතික රාශි 7. ඊළඟට අපි කතා කරනවා මේවට අදාළ ඒකක. SI ඒකක. ස්කන්ධය කිලෝග්‍රෑම්, දිග මීටර්, කාලය තප්පර, උෂ්ණත්වය කෙල්වින්, විද්‍යුත් ධාරාව ඇම්පියර්, ද්‍රව්‍ය ප්‍රමාණය මවුල, දීප්ත තීව්‍රතාව මවුල. ඒකක. ඊළඟට අපි කතා කරනවා මේවට අදාළ මාන. ස්කන්ධය කැපිටල් M, දිග කැපිටල් L, කාලය T. මෙතන මේ mass, length, time MLT ගන්න මේ විදිහට වචනේ මුල් ලකුර. උෂ්ණත්වය කෙල්වින් වලට සාමාන්‍යයෙන් T ට කියලාත් ගන්නවා, සමහර පොත්වල K කියලාත් තියෙනවා. ඇම්පියර් ගත්තාම I කියලාත් ගන්නවා ධාරාව, සමහර පොත්වල A කියලාත් තියෙනවා මාන. සාමාන්‍ය මේවයි මාන වැඩි භාවිතා වෙන්නේ නැහැ. අපි බහුලව භාවිතා කරන්නේ MLT තමයි. ද්‍රව්‍ය ප්‍රමාණය. දැන් මේ දෙක අතර මාන ගොඩක් පොත්වල සඳහන් වෙන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට අපි මවුල කියලා ගන්නවා. මෙතන දීප්ත තීව්‍රතාව කැන්ඩෙලා වැරදුනා. දීප්ත තීව්‍රතාව කැන්ඩෙලා එක වැරදුනා. හරි? ගොඩකට මේකත් කැන්ඩෙලා කියලාමයි ගන්න. ඔන්න ඔය විදිහට තමයි මූලික භෞතික රාශි 7 ඒගොල්ලොන්ගේ SI ඒකක මාන. බොහෝ විට අපි මාන භාවිතා කරන්නේ MLT තමයි. මේගොල්ලෝ භාවිතය අඩුයි. මේ දෙක නම් ගොඩක් වෙලාවට ඇත්තෙම නෑ වගේ. හරි? ඊළඟට අපි කතා කරනවා පරිපූර්ණක භෞතික රාශි. පරිපූර්ණක භෞතික රාශි. එතන අපි දෙකක් කතා කරනවා. තල කෝණය අපි මනින්නේ රේඩියන් වලින්. ඊළඟ ඝන කෝණය. ඝන කෝණය අපි මනින්නේ ස්ටෙරේඩියන් වලින්. තල කෝණය, ඝන කෝණය. තල කෝණය රේඩියන් වලින්, ඝන කෝණය ස්ටෙරේඩියන් වලින් මනින්න. මාන නැහැ. මේ පරිපූර්ණක භෞතික රාශි කෝණ මනින්න ගන්නෙ ඒ පරිපූර්ණක භෞතික රාශි වලට මාන නැහැ. ඕක තමයි මූලික ඒවල්. ඉතින් මෙතනින් බලන්න මේ තියෙනේමයි මූලික භෞතික රාශියක් නොවෙන්නේ කවුද කියලා? ආරෝපණය. ආරෝපණය තමයි මූලික භෞතික රාශියක් නොවෙන්නේ. ආරෝපණය. ඇත්තටම ආරෝපණය කියන්නේ ව්‍යුත්පන්න භෞතික රාශියක්. ආරෝපණය සමානයි ධාරාව ගුණ කිරීම කාලයට. ආරෝපණය කියන්නේ ධාරාව ගුණ කිරීම කාලය. ආරෝපණය Q, ධාරාව I, කාලය T. Q සමානයි IT කියලා තමයි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ සමීකරණය. ආරෝපණය කියන්නේ ව්‍යුත්පන්න භෞතික රාශියක්. අපි මේක කතා කරනවා ධාරා විද්‍යුතය පාඩම යටතේ. ඉස්සරහට තියෙන්නේ ධාරා විද්‍යුතය පාඩමේ කතා කරනවා ආරෝපණය කියන්නේ ධාරාව ගුණ කිරීම කාලය. Q සමානයි IT. පැහැදිලිද? right. දැන් පළවෙනි ප්‍රශ්නට අදාළව ඔයාලට අවශ්‍ය දේවල් බෝඩ් එක බලලා ලියා ගන්න. හරිනේ? අපි යන් දෙවෙනි ප්‍රශ්නට.
දෙවෙනි එක පහත භෞතික රාශිය ඇතුළෙන් ව්‍යුත්පන්න භෞතික රාශිය වන්නේ. මේ තියෙනවා ව්‍යුත්පන්න භෞතික රාශිය මොකක්ද කියලා අහන්නේ. දැන් වගුව දිහා බැලුවා නම් පළවෙනි ප්‍රශ්නෙට අදාළව මම ලියවන්නේ මූලික ඒවා. ස්කන්ධය මූලිකයි. දිග මූලිකයි. කාලය මූලිකයි. ධාරාවත් මූලිකයි. එහෙනම් ව්‍යුත්පන්න වෙන්නේ කවුද? බලය. ව්‍යුත්පන්න වෙන්නේ බලය. බලය තමයි ව්‍යුත්පන්න භෞතික රාශිය. බලය කියන්නේ ස්කන්ධය ගුණ කිරීම ත්වරණය. ඔන්න බලය. හරිද? එතකොට ත්වරණය කියන්නේ ව්‍යුත්පන්න එකක්. ත්වරණයන් මූලික නැහැ. ත්වරණය අපිට මූලික භෞතික රාශිය වශයෙන් ලියන්න පුළුවන් වුණා නම් ත්වරණය කියන්නේ විස්ථාපනය බෙදීම කාලය ගුණ කිරීම කාලය. ඔය විදිහට. ඔන්න බලය මූලිකයේ වශයෙන් ලියන්න පුළුවන්. අපි බලය මූලික ඒකක වශයෙන් හෙව්වොත් බලය ඒකක මූලිකයේ වශයෙන් ස්කන්ධය කිලෝග්‍රෑම් විස්ථාපනය මීටර් කාලය ගුණ කිරීම කාලය S ඍණ 2. මෙතනට තප්පර එන්නේ පල්ලෙහාටනේ. තප්පරවල දෙවෙනි බලය උඩට එනකොට ඍණ 2 බලය වෙනවා. kg ms ඍණ 2 තමයි මූලික ඒකක ඇසුරෙන් බලය ව්‍යුත්පන්න භෞතික රාශිය. හරිනේ? ව්‍යුත්පන්න භෞතික රාශිය. ඒතර දෙකේ උත්තරේ 4. තුන්වෙනි එක සෙන්ටි කිලෝ මෙගා නැනෝ මයික්‍රෝ යන උපසර්ග පහ විශාලත්වයේ වැඩි වෙන පිළිවෙලට සකසා ඇත්තේ. රයිට් අපි උපසර්ග ගත්තොත් ඕකේ තියෙනවා උපසර්ග වර්ග දෙකක්. තුන්වෙනි ප්‍රශ්නේ උපසර්ග අපි වර්ග දෙකක් කතා කරනවා. ගුණාකාර උපගුණාකාර. හරිනේ ගුණාකාර සහ උපගුණාකාර. ඒතර ගුණාකාර යටතේ තියෙනවා අපි ඔක දෙකට බෙදලා බැලුවොත් කිලෝ මෙගා ගිගා ටෙරා ඔය වගේම ගුණාකාර. සෙන්ටි මිලි මයික්‍රෝ නැනෝ පිකෝ මේවා තමයි උපගුණාකාර. හරිද? කිලෝ මෙගා ගිගා ටෙරා. කිලෝ කියන්නේ 10 3. මෙගා කිව්වම 10 6. ගිගා කිව්වම 10 9. ටෙරා කිව්වම 10 12. හරිද? ඔය විදිහට තමයි වෙනස් වෙන්නේ. එතකොට සෙන්ටි 10 ඍණ 2 මිලි 10 ඍණ 3 මයික්‍රෝ 10 ඍණ 6 නැනෝ 10 ඍණ 9 පිකෝ 10 ඍණ 12. ඔය විදිහට තමයි වෙනස් වෙන්නේ. ඒතර මේ උඩ තියෙන ගුණාකාර මේගොල්ලෝ ගුණාකාර. මේගොල්ලෝ සෙට් එක උපගුණාකාර. ඔය විදිහට දැන් අපිට කියන්නේ විශාලත්වයේ වැඩි වෙන පිළිවෙලට. මෙතන දින පොඩි මේක තමයි නැනෝ. පොඩි මේක නැනෝ. 10 ඍණ 9. ඊළඟට දින මයික්‍රෝ 10 ඍණ 6. ඊළඟට දින්නේ සෙන්ටි 10 ඍණ 2. ඊළඟට කිලෝ 10 3 ඍණ බල වලින් ධන බල වලට ආවා. මෙගා 10 6. ඔන්න ඔක තමයි වැඩි වෙන පිළිවෙල. හරිනේ? ඔක තමයි වැඩි වෙන පිළිවෙල. පැහැදිලිද? අපි ඔහොම ගියොත් හතරවෙනි ප්‍රශ්නෙට පහත් සඳහන් කුමන උපසර්ග දෙකෙහි විශාලත්ව අතර අනුපාතය 10 4ක් වේද අහනවා. දැන් අපි ගත්තොත් ඔතන හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි උත්තරේ තියෙන්නේ n බෙදීම p නේ. n බෙදීම p කියන්නේ නැනෝ බෙදීම පිකෝ. එතකොට නැනෝ බෙදීම පිකෝ කොහම 10 ඍණ 9 බෙදීම 10 ඍණ 12.
එතකොට උත්තරේ ඇත්තටම 10යි 3යි. 10යි 3යි. හරිද? උත්තරේ 10යි 3. ඊළඟට දෙවෙනි එකට ගියොත් සෙන්ටි බෙදීම මයික්‍රෝ. සෙන්ටි 10 ඍණ 2 මයික්‍රෝ 10 ඍණ 6. මේක බෙදුවොත් උත්තරේ එනවා 10 4. දර්ශක සුළු කිරීම තේරෙනව නේද? මෙතන ඍණ 2 බලය, මෙතන ඍණ 6 බලය, ඍණ 6 උඩට එනකොට ධන 6ක් වෙනවා. ගුණිතය නම් දර්ශක එකතු වෙනවා. ඍණ 2යි ධන 6යි උත්තරේනේ ධන 4යි. දර්ශක නීතිය හොඳේ. දර්ශක නීතිය O level පන්තියේ තියෙන්නේ. අපි ඔන්න අනිත්‍යවත් බලමු. මෙගා බෙදීම කිලෝ. කියන්නේ 10 6 බෙදීම 10 3. උත්තරේ ඉන්නේ 10 3යි. මයික්‍රෝ බෙදීම නැනෝ. මයික්‍රෝ බෙදීම නැනෝ. 10 ඍණ 6 බෙදීම 10 ඍණ 9. උත්තරේ ඉන්නේ 10 3යි. ගිගා බෙදීම ටෙරා. 10 12 sorry ගිගා 10 9යි. ටෙරා 10 12යි. 10 12යි. ඔය දෙක බෙදුවම ඉන්නේ 10 ඍණ 3. ඍණ 3. මේ උපසර්ගවල අනුපාතය අහන්නේ. ඉතින් අපට අවශ්‍ය අනුපාතය 10 4ක් වෙන්නේ මෙන්න මේක. අනුපාතය 10 4ක් වෙන්නේ සෙන්ටි බෙදීම මයික්‍රෝ. සෙන්ටි බෙදීම මයික්‍රෝ. පැහැදිලිද? ඒ හතරවෙනි ප්‍රශ්නේ. උත්තරේ 2. right අපි යන් පස්වෙනි ප්‍රශ්නෙට මම මේ ටික මකන්නම්. මේ අවශ්‍ය දේවල් වැදගත් දේවල් ඔක්කොම ලියා ගන්න හොඳේ. අර CR පොතේ විවරණය ලියනකොට මේව තමයි ලියන්න ඕන. පේපර් ක්ලාස් එකට වෙනම පොතක් තියාගන්න. අපි දිගටම පේපර් කරනවා. එතකොට ඔක්කොම දැනුම ඔයාලට පුළුවන් එක පොතක සම්පීර්ණය කරලා ලියන්න. හරිනේ? පස්වෙනි එක පහත දක්වා ඇති සාවද්‍ය වර්ණය තෝරන්න. හොඳට අහගන්න. දැන් විභාගයට ප්‍රශ්න දුන්නාම ඕගොල්ලන්ට වර්ධින තැන්. පහත දක්වා ඇති සාවද්‍ය වර්ණය. ඉරියන් ඉන්න ප්‍රශ්නේ සාවද්‍ය වර්ණය. ඒ වචන දෙකට අටින් ඉරියන් ගන්න. සාවද්‍ය වර්ණය. මොකද්ද සාවද්‍ය වර්ණය කියන්නේ? සාවද්‍ය වර්ණය කියන්නේ වැරදි වගන්තිය මොකද්ද කියලා අහන්න. දැන් ගොඩක් ළමයි හිතන්නේ මේකේ වගන්ති ටික කියවලා එයා හරි එක තෝරන්න යනවා. එහෙම නෙමෙයි. පස්වෙනි ගාන අහලා තියෙන්නේ සාවද්‍ය වර්ණය. වැරදි උත්තරේ මොකද්ද? ඒක තමයි අහන්නේ. right. අපි බලමු ප්‍රශ්නේ දිහා. සමීකරණයක් තියෙනවා මෙහෙම. p ධන a බෙදීම v වර්ග v ඍණ b සමානයි rt. ඔන්න සමීකරණය. උත්තර පහක් තියෙනවා. පළවෙනි උත්තරේ v හි මාන b හි මාන වලට සමාන වේ. right. දැන් මෙතන ඇත්තරම b සහ b සම්බන්ධ වෙලා තියෙන්නේ ඍණ ලකුණකින්. v සහ b සම්බන්ධ වෙලා තියෙන්නේ ඍණ ලකුණකින්. සමීකරණේ නිවැරදි නම් මේ ඍණ ලකුණින් සම්බන්ධ වුණු පදවල මාන සමාන වෙන්න ඕන. සමීකරණේ නිවැරදි නම් ඍණ ලකුණින් සම්බන්ධ වුණු පදවල මාන සමාන වෙන්න ඕන. එහෙනම් සමීකරණය මාන අතින් නිවැරදි විට ඍණ ලකුණින් සම්බන්ධ වූ v වල සහ b වල මාන සමාන වෙන්න ඕන. ඒ නිසා පළවෙනි වගන්තිය හරි. පළවෙනි එක හරි. දෙවෙනි එක p හි මාන a හි මාන වලට සමාන නොවේ. දැන් මෙතන ධන ලකුණින් සම්බන්ධ වෙලා තියෙන්නේ p a බෙදීම v වර්ග. එහෙනම් ධන ලකුණින් සම්බන්ධ වෙලා නම් p වල මාන සමාන වෙන්නේ a බෙදීම v වර්ග මාන වලට. p වල මාන සමාන වෙන්නේ a බෙදීම v වර්ග මාන වලට. හරිද? එතකොට ඇත්තටම p වල මාන a වල මාන වලට සමාන නැහැ. p සහ a මාන සමාන නැහැ. p වල මාන සමාන වෙන්නේ a බෙදීම v වර්ග මාන වලට.
එතකොට දෙවෙනි උත්තරේ කියන්නේ P හි මාන A හි මාන වලට සමාන නොවේ. ඉතින් හරිනේ සමාන නැහැ. P වල මාන A වල මාන වලට සමාන නැහැ. එතකොට පළවෙනි උත්තරේ හරි. දෙවෙනි උත්තරේ හරි. P වල මාන A වල මාන වලට සමාන නැහැ. සමාන නොවේ කියලා කියන්නේ සමාන නැහැ. සමාන වෙන්නේ මේ දෙන්නේ. පැහැදිලිද? තුන්වෙනි උත්තරේට ගියොත් AB බෙදීම V වර්ග පදයේ මාන RT පදයේ මාන වලට සමාන වේ. දැන් ඇත්තටම AB බෙදීම V වර්ග කියලා පදයක් මේකේ නැහැ. එහෙම පදයක් නැහැ. අපිට පුළුවන් මේක සුළු කරන්න. වරහන් ඉවත් කරන්න. මේ දෙක ගුණ කරා මේ දෙක ඊළඟට මේක ඕක. එතකොට එන්නේ මෙහෙම PV ඍණ PB ධන AV බෙදීම V වර්ග ඍණ AB බෙදීම V වර්ග සමානයි RT. ඔන්න වරහන් සුළු කරාම ලැබෙන එක. එතකොට දැනුත් මේ සමීකරණ නිවැරදි නම් ධන ලකුණින් හෝ ඍණ ලකුණින් සම්බන්ධ වූ සියලුම පදවල මාන සමාන වෙන්න ඕන. ඒ වගේම සමීකරණේ වම් පැත්තේ මානය දකුණු පැත්තේ මානයට සමාන වෙන්න ඕන. ඒතර මේගොල්ලෝ ධන හෝ ඍණ වලින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා PV වල මානයි PB වල මානයි AV බෙදීම V වර්ග මානයි AB බෙදීම V වර්ග මානයි මේ ඔක්කොම මාන සමානයි. සම්බන්ධලා තියෙන එක්ක ධන ලකුණකින් නැත්නම් ඍණ ලකුණකින්. ඒතර මේ සියලුම පදවල පොදු මානය සමානයිනේ. මේගොල්ලෝගේ පොදු මානය දකුණු පැත්තේ RT වල මානයට සමාන වෙනවා. මොකද වම් පැත්තේ මාන දකුණු පැත්තේ මාන වලට සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ සමීකරණේ හැම පදයකම මාන සමාන වෙන්න ඕනේ. ඉතින් අපි තුන්වෙනි උත්තරේට ගියොත් AB බෙදීම V වර්ග මෙතන AB බෙදීම V වර්ග පදයේ මාන RT මාන වලට සමාන වේ. ඒක හරි. AB බෙදීම V වර්ග පදයේ මාන RT මාන වලට සමාන වේ. ඒක හරි. පැහැදිලි? එහෙනම් තුන්වෙනි එක ඒකත් හරි. හරිනේ? තුන්වෙනි එකත් හරි. පැහැදිලිද? තුන්වෙනි එකත් හරි. හතරවෙනි එක PV පදයේ මාන RT පදයේ මාන වලට සමාන නොවේ. PV පදයේ මාන මෙදින PV පදේ RT පදයේ මාන වලට සමාන වේ. PV පදයේ මාන RT පදයේ මාන වලට සමානයි. මේ දෙක සමානයි. එයා කියනවා සමාන නොවේ. වැරදි. මේ දෙන්නගේ මාන සමානයි. හතරවෙනි උත්තරේ කියන්නේ PV වල මාන RT වල මාන වලට සමාන නොවේ කියලා. වැරදි. ඒක වැරදි. එහෙනම් සාවද්‍ය වර්ණය මොකද්ද? හතර තමයි සාවද්‍ය වර්ණය. අපි කොකටත් පහත් බලමු. A බෙදීම V වර්ග මාන P හි මාන වලට සමාන වේ. ඒක නම් මෙතන උගත නැහැ මෙදී. මේක A බෙදීම V වර්ග මාන P හි මාන වලට සමාන වේ. සමානයි. ඒ නිසා පස්වෙනි එක හරි. A බෙදීම V වර්ග මාන P හි මාන වලට සමාන වේ. සමානයිනේ. පස්වෙනි එක හරි. පැහැදිලිද? රයිට්. එතකොට මේකේ වැරදි උත්තරේ තමයි 4 අපිට තෝරන්න කියන්නේ සාවද්‍ය වර්ණය. වැරදි එක. 4 තමයි වැරදි එක. ඔන්න පස්වෙනි එක. හරිද? රයිට්. අපි යන් 6 වෙනි එකට මම ඒක මෙතනින් ලියන්නම් 6. ඉලෙක්ට්‍රෝන වෝල්ට් මගින් මනිනු ලබන්නේ. ඒක ටිකක් ඇත්තටම එකපාරට අවුල් තමයි. නමුත් අපි තියරි කරනකොට ටියුට් එකේ එහෙමත් ඔක සඳහන් කරා. අපි ඉලෙක්ට්‍රෝන වෝල්ට් EV
ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් මනිනු ලබන්නේ මොනවද? ශක්තිය තමයි මේ. මේ ඊතා කුඩා ශක්ති ප්‍රමාණය විශාල නෙමෙයි ඊතා කුඩා ශක්ති ප්‍රමාණය ආරෝපණවල ශක්ති ප්‍රමාණය ඊළඟට මේ පරමාණුක භෞතිකය ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන ශක්ති ප්‍රමාණය කුඩා ශක්ති ප්‍රමාණයන් අපි මනින්නේ මොනවින්ද? ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්. කුඩා ශක්ති ප්‍රමාණයන් අපි මනින්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් ජූල් වලින් නෙමෙයි. එතකොට ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක්. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් සමානයි 1.6 වැඩි කිරීම 10⁻19 ජූල්. ඔන්න ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක්. අර පේනවනේ ඊටමත් කුඩා ශක්ති ප්‍රමාණයක්. හොඳේ 1.6 වැඩි කිරීම 10⁻19 ජූල්. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක්. ඊටමත් කුඩා ශක්ති ප්‍රමාණයක්. මේ ගැන වැඩිදුර විස්තර අපි කතා කරනවා මේ පදාර්ථ හා විකිරණ පාඩමේ එහෙම දැන්ට නිකන් ඔළුවේ තියාගන්න. ඉලෙක්ට්‍රෝන වෝල්ට් භාවිතා කරන්නේ ඊටා කුඩා ශක්ති ප්‍රමාණයන් මැනීම සඳහා. හරිනේ? ඊටා කුඩා ශක්ති ප්‍රමාණයන් මනින්න. ඉතින් ශක්තිය තමයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් මනින්නේ. හරිනේ? රයිට්. ඊළඟට අපි මේ ටික මකමු. අපි 7 වෙනි ප්‍රශ්නෙට යමු. පහත් සඳහන් සමීකරණයේ F A V T බලය ත්වරණය ප්‍රවේගය කාලය F C1 A C2 V බෙදීම T. එතකොට මෙතන F කියන්නේ බලය. හරිනේ? A කියන්නේ ත්වරණය. එහෙනම් ඉතින් ඔයා සරලව හිතන්න. අපි දන්නවා බලය කියන්නේ ස්කන්ධයේ ගුණ කිරීම ත්වරණය. එතකොට මෙතන බලය සමානයි C1A නම් A කියන්නේ ත්වරණය නම් C1 කියන්නේ කවුද? ස්කන්ධය වෙන්න ඕන. C1 කියන්නේ ස්කන්ධය වෙන්න ඕන. පැහැදිලිද? සරලව එහෙම හිතන්න පුළුවන්. F සමානයි මේ. මේක ත්වරණය නම් මේක ස්කන්ධය වෙන්න ඕන. එතකොට තමයි මේ දෙපැත්ත බැලන්ස් වෙන්නේ. මාන ගැලපෙන්නේ එතකොට. හරිනේ? මාන ගැලපෙන්නේ එතකොට. මෙතන v කියන්නේ ප්‍රවේගය නම් t කියන්නේ කාලය නම් අපි දන්නවා ප්‍රවේගය බෙදීම කාලය කියන්නේ ත්වරණය. ඒතර v බෙදීම t කියන්නේ ත්වරණය නම් නැවත වතාවක් c2 කියන්නේ කවුරු වෙන්න ඕනද? ස්කන්ධය. මේක ප්‍රවේගය මේක කාලය. ප්‍රවේගය බෙදීම කාලය කියන්නේ ත්වරණය. එහෙනම් c2 කියන්නේ ආයත් ස්කන්ධය. දැන් අපෙන් අහන්නේ c1 බෙදීම c2. එතකොට c1 කියන්නේ ස්කන්ධය, c2 කියන්නේ ස්කන්ධය. එහෙනම් මේ දෙක බෙදුවාම c1 බෙදීම c2 ඒකක නැත. ඉතින් ඒකක නැත්නම් මානත් නැත. පැහැදිලිද? මෙතන මේ වෙන වෙනම මාන හොයලා බෙදන්න එහෙම අවශ්‍ය නැහැ. හරිනේ? එහෙම මාන හොයන අවශ්‍යතාවයක් නැහැ. බලය වම් පැත්තේ එහෙනම් දකුණු පැත්තෙත් බලයම තමයි. ඉතින් මේ දකුණේ මාන සමාන වෙන්න ඕනේ. එතකොට C1A මේක ත්වරණය නම් මේක ස්කන්ධය. මෙතන ප්‍රවේගය බෙදීම කාලය කියන්නේ ත්වරණය. එහෙනම් C2 කියන්නේ ස්කන්ධය. දෙන්නම ස්කන්ධ නම් බෙදුවාම ඒකක මාන නැහැ. පැහැදිලිනේ? ඒකක සහ මාන නැහැ. තේරෙනවද? උත්තරේ 5. ඊළඟට අහනවා 8 වෙනි එක ශ්‍රමතාවයේ මාන වන්නේ. ශ්‍රමතාව කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාව. කාර්ය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් ශ්‍රමතාවයේ මාන බලයේ මාන MLT ඍණ 2
විස්ථාපනය L කාලය T සුළු කරොත් මාන එන්නේ M L වර්ග T ඍණ 3 ml වර්ග T ඍණ 3 ඕක තමයි ක්ෂමතාවයේ මාන උත්තරේ 1 උත්තරේ 1 හරිනේ රයිට් ඊළඟට අහනවා 9 වෙනි එකේ ආවේගයේ මාන ඇත්තටම අපි තාම ආවේගය කියන මාතෘකාව කරේ නැහැ ගම්මිතාව පාඩම තාම කරේ නැහැනේ ගම්මිතා සංස්කෘතිය තමයි අපි ආවේගය ගැන කතා කරන්නේ නමුත් අපි මිනුම කරනකොට පොඩ්ඩක් කතා කරා ආවේගය කියන්නේ බලය ගුණ කිරීම කාලය රයිට් හොඳට අහගන්න ආවේගය කියන්නේ බලය ගුණ කිරීම කාලය එතකොට ආවේගය සාමාන්‍යයෙන් I කියලා ගන්නෙ සංකේතය impulse ආවේගය I බලය ගුණ කිරීම කාලය T force into time බලය වැඩි කිරීම කාලය තමයි ආවේගය. ඒතර අපෙන් අහන්නේ ආවේගයේ මාන. එහෙනම් ආවේගයේ මාන එන්නේ බලයේ මාන ගුණ කිරීම කාලය. ඒවත් MLT ඍණ 1. ඔන්නක තමයි ආවේගයේ මාන. MLT ඍණ 1. පැහැදිලිද? ඊළඟට අපි යන්නේ 10 වෙනි ගානට VI KAS යන සමීකරණයේ V මගින් ප්‍රවේගයද A මගින් ත්වරණයද S මගින් විස්ථාපනයද නිරූපණය කරයි. VI KAS ත්වරණයට තමයි මෙතන දාලා තින්නේ J මෙතන J. එතකොට V වල දර්ශකය I K A වල දර්ශකය J S වල දර්ශකය නෑ එකයි S වල දර්ශකය එකයි හරිද K නියතයක් වන අතර I සහ J පූර්ණ සංඛ්‍යා වේ සමීකරණය මාන ඇසුරින් නිවැරදි වීමට නම් I සහ J ට තිබිය යුතු අගයන් මොනවාද මේක මාන අතින් නිවැරදි වෙන්න I සහ J ට තිබිය යුතු අගයන් මොනවාද දැන් කැමති ළමයින්ට පුළුවන් මේක මාන අතින් නිවැරදි වෙන්න නම් වම් පැත්තේ දකුණු පැත්තේ මාන සමාන කරන්න ප්‍රවේගයේ මාන දන්නෝ මේක නියතයක් ත්වරණයේ මාන විස්ථාපනයේ මාන සුළු කළ මාන සමාන කරන්න හැබැයි චුට්ටක් මොලේ තියෙනවා නම් ඔයා මෙන්න මෙහෙම දෙයක්ත් දන්නවා v වර්ග සමානයි u වර්ග ධන 2s v වර්ග සමානයි u වර්ග ධන 2s චලිතය පිළිබඳ සමීකරණයක් නිවැරදි සමීකරණයක් එතකොට මේ පද නේද මේ තියෙන්නේ v මේක නෑ අවුලක් නෑනේ ධන ලකුණෙන් සම්බන්ධලා තියෙන්නේ. ඒතකොට ධන ලකුණෙන් සම්බන්ධ වුණා නම් මේ දෙනගේ මාන සමාන වෙන්න ඕනේ. ඒතකොට මේ පදේ නෑ. ඒක අමතක කරමු. v නියතයක් a s ඕකම නේද? මං කියන්නේ වෙන වෙනම මාන සමාන කරලා විසඳන්න ඕනේ නෑ. මේ සමීකරණය නේද මේ තියෙන්නේ. අනුරූපයි නේද? එහෙම අනුරූපයි නම් සමීකරණයේ මාන අතරින් නිවැරදි වෙන්න මේ තමයි නියතය මෙන්න ත්වරණය මෙන්න විස්ථාපනය මේක තමයි ප්‍රවේගය එහෙනම් I කීයද J කීයද I කීයද 2යි J කීයද 1යි නම් I සමානයි 2යි J සමානයි 1යි වෙන්න ඕන කැමති ළමයින්ට පුළුවන් මෙතන V මාන LT ඍණ 1 K නියතය අමතක කරන්න ත්වරණය LT ඍණ 2 විස්ථාපනය L සුළු කරලා දෙපැත්තේ මාන සමාන කරලා I වලගේයි J වලගේයි හොයන්න පුළුවන් එන්නේ මේ උත්තරේමයි හැබැයි තර්ක කරන ළමයෙක්ට V වර්ග සමානයි U වර්ග ධන 2s නිවැරදි සමීකරණයක් අපි දන්නවා එහෙනම් මේ V I තමයි 2 මේ KAS J තමයි 1 එතකොට තමයි මේක මාන අතින් ගැලපෙන්නේ පැහැදිලිද මම හිතන්නේ මෙහෙම තර්ක කරනවා නම් තමයි
වඩාත් හොඳ. හරිනේ. මේකෙත් එමුනේ අපි තර්ක කරේ. 7 වෙනි ගානෙත් අපි තර්ක කරේ මේ විදිහට. 10 වෙනි ගානෙත් ඒ විදිහට තර්ක කරා නම් වඩාත් හොඳයි. ඔන්න අපි ඒකක හා මාන වලට අදාළව දාපු ගණන් 10 තමයි සාකච්ඡා කරලා ඉවර කරේ. දැන් ඊළඟ ගණන් පහ මම යාන්ත්‍ර විද්‍යාවෙන් දැම්මේ. හැබැයි චලිතයට අදාළව. හරිනේ? චලිතයට අදාළව. මේක මකලා අපි ඊළඟට යාන්ත්‍ර විද්‍යාව ගණන් ටිකට යමු. හරි? right අපි sorry 11 වෙනි ගානට කියොත් මෝටර් රථයක් සහ බස් රථයක් මාර්ගයේ රතු ආලෝක සංඥාවක් අසල නවත්වා ඇත. මෝටර් රථය බස් රථයට මීටර 100ක් පිටුපසින් නවතා ඇත. right අපි ඒක බලයි අඳිමුනේ. මෙන්න මාර්ගය රතු ආලෝක සංඥාව මෙන්න රතු තමයි තියෙන්නේ. මෙතන ආලෝක සංඥාව ළඟ බස් එක නවත්තලා තිනවා. කාර් එක පිටිපස්සෙන් තියෙන්නේ කොහම කොච්චර පිටිපස්සෙන්ද මීටර 100ක්. හරිනේ? මෝටර් රථයක් සහ බස් රථයක් රතු ආලෝක සංඥාවක් අසල නවත්වා ඇත. මෝටර් රථය බසයට මීටර 100ක් පිටුපසින් නවතා ඇත. සංඥා එළිය කොළ පැහැවූ විට මෝටර් රථය 6ක ත්වරණයකින්ද එම මොහොතේදීම බස් රථය 4ක ත්වරණයකින්ද ගමන් ආරම්භයි නම් මෝටරිය බසය පසු කිරීමට ගතවන කාලය වනුයේ. හරි. දැන් කලර් ලයිට් එක රතු පාට කොළ පාටට මාරු වුණා. හරිද? රතු කොළ වුණා. බස් එක පටන් ගන්නවා ත්වරණය 4යි. කාර් එක මෙතනින් පටන් ගන්නවා ත්වරණය 6යි. මේ දෙන්නම නවත්තලා තිබුණේ ඒ නිසා දෙන්නගේම ආරම්භක ප්‍රවේගය බිඳුවයි. දෙන්නගේම ආරම්භක ප්‍රවේගය බිඳුවයි. හරි? එකම මොහොතේ තමයි පටන් ගන්න. එකම මොහොතේ. මෝටරිය බසය පසු කිරීමට ගතවන කාලය. දැන් මුලින් බස් එක ඉස්සරහින් ඉන්නේ මීටර 100ක්ම. ඒ වුණාට බස් එකේ ත්වරණය අඩුයි. කාර් එකේ ත්වරණය වැඩි. ත්වරණය වැඩි නිසා ප්‍රවේගය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. ඉක්මනින් ප්‍රවේගය වැඩි වෙනවා. ඒ නිසා කාර් එකට පුළුවන් කොයි වෙලාවක හරි බස් එක පහු කරන්න. අපි හිතමු මෙන්න මෙතන ඉඳලා පහු කරනවා. කාර් එක ඇවිත් බස් එක පහු කරන්නේ මෙතන. පහු කරන කලින් මුලින්ම බස් එක ළඟට එන්න එපානේ. ඔන්න ඔය විදියට කාර් එකයි බස් එකයි මූණට මූණ පිහිටන වෙලාවක් තියෙනවා. හරියටම මූණට මූණ. දැන් ඊළඟ මොහොතේ ප්‍රවේගය වැඩි නම් කාර් එක ඉස්සර වෙනවා. හරිනේ? ඊළඟ මොහොතේ බස් එකට වඩා කාර් එකේ ප්‍රවේගය වැඩි නිසා කාර් එක ඉස්සර වෙනවා. ඒතර හොඳට බලන්න ආරම්භක මොහොතේ දෙන්නම චලිතය ආරම්භ කරන්නේ එකම මොහොතේ. ඒ නිසා කාර් එක ඇවිල්ලා බස් එක පහු කරනකොට මෙන්න මේ සීමාවට එනකොට මේක තමයි C කාර් එක විසින් නැවත කියන්න ඕනේ නැහැ. කාර් එක විසින් B ගේ බසය පසු කරන සීමාව. කාර් එක විසින් බස් එක පසු කර යන සීමාව තමයි මම මෙතන කඩිරෙන් යන්නේ. එතකොට ආරම්භයේ ඉඳන් පසු කරන සීමාව දක්වා චලනයට බස් එකට ගත වුණු කාලය කැපිටල් T කියලා ගත්තොත් ආරම්භයේ ඉඳන් මෙතනට කාර් එකට ගත වුණු කාලයත් කැපිටල් T වෙන්න ඕන. දෙන්නගෙම කාලය සමාන වෙන්න ඕන. ඒ දෙන්නම චලිතය ආරම්භ කරේ එකම මොහොතේ නම්
නැවත මේ පසු කරන සීමාව ළඟට එනකොට බස් එකට ගියපු වෙලාවයි කාර් එකට ගියපු වෙලාවයි සමාන වෙන්න ඕන. කොබන් එක තේරෙනවද? පැහැදිලිද ඒක? මෙතන ඉඳන් මෙතනට එනකොට බස් එකට ගියපු වෙලාවම තමයි මෙතන ඉඳන් මෙතනට එන්න කාර් එකටත් යන්නේ. එකම වෙලාවක් තමයි මෙතනට එන්න ගත වෙන්නේ දෙන්නටම. හැබැයි විස්ථාපන වෙනස්. බස් එකේ විස්ථාපනය මම x කියලා ගත්තොත් කාර් එකේ විස්ථාපනය හොඳට බලන්න. කාර් එකේ විස්ථාපනය කීයද? x ධන 100යි. x ධන 100යි. අපෙන් අහන්නේ මෝටරිය බසය පසු කිරීමට ගත වන කාලය. කාර් එකට බස් එක පසු කරන්න ගත වන කාලය. ගත වන කාලය කියන්නේ t තමයි හොයන්න ඕනේ. හරිනේ t තමයි හොයන්න ඕනේ. දැන් අපි දෙන්නගෙම චලිතය දිහා බලමු. දෙන්නගෙම ආරම්භක ප්‍රවේගය 0යි. කාර් එකේ ත්වරණය 6යි. බස් එකේ ත්වරණය 4යි. පසු කරන සීමාවට එනකොට දෙන්නටම ගත වුණු කාලය සමානයි. බස් එකේ විස්ථාපනය x, කාර් එකේ විස්ථාපනය 100 ධන x. අපි දෙන්නට වෙන වෙනම සමීකරණ දාමු. බස් එකට දැම්මොත් s සමානයි ut ධන භාගය at වර්ග. බස් එකේ විස්ථාපනය x, ආරම්භක ප්‍රවේගය 0යි, ත්වරණය 4යි, කාලය කැපිටල් T, සුළු කරොත් 2යි t වර්ග. ඔන්න බස් එක. අපි ලියමු කාර් එක. මම දාන්නේ මේ සමීකරණයමයි s සමානයි ut ධන භාගය at වර්ග. හේතුව මම දත්ත කීපයක් දන්නවා. කාර් එකේ විස්ථාපනය 100 ධන x, කාර් එකේ ආරම්භක ප්‍රවේගය 0යි, කාර් එකේ ත්වරණය 6යි, කාලය කැපිටල් T. දෙන්නගෙම කාලය සමානයි. එහෙනම් 100 ධන x 3යි t වර්ග. අපි x ආදේශ කරමු. ඉතින් x ආදේශ කරන්න. 100 ධන x කියන්නේ 2යි t වර්ග. 2යි t වර්ගය එහා පැත්තට ගන්න. 100 සමානයි 3න් 2ක් අඩු කරන්න t වර්ග. එහෙනම් t කීයද? වර්ගමූලය ගන්න. එච්චරයි. එහෙනම් t 100 වර්ගමූලය තප්පර 10යි. තප්පර 10යි. පසු කිරීමට ගත වන කාලය තප්පර 10යි. පැහැදිලිද? ඒ හැදුවේ 11 වෙනි ගාන. රයිට්. මම මේක හදන්න භාවිතා කරේ චලිත සමීකරණ. හරිනේ? දැන් සමහර ළමයි තර්ක කරાવી චලිත සමීකරණ ඕනේ නැහැ නේද? චලිත ප්‍රස්ථාර වලින් පුළුවන් නේද? ඔව් පුළුවන්. චලිතයට අදාළව මේක සමීකරණ වලින් හදන්න පුළුවන්. ප්‍රස්ථාර වලින් හදන්න පුළුවන්. විභාගෙදී නම් වඩාත් පහසු ක්‍රමය අනුගමනය කරන්න. හේතුව මේක කෙටි ප්‍රශ්න. MCQ පේපර් එකේ ගාන හදන ක්‍රමය මොකක්ද කියලා වගේ අහන්නේ. උත්තරේ විතරයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාට වඩාත් පහසු ක්‍රමයකට ඔයා ගාන විසඳන්න පුරුදු වෙන්න ඕනේ. හරිනේ? ඔයාට ලේසි විදිහට තමයි ඔයා ගාන හදන්න ඕනේ. එච්චරයි. MCQ පේපර් එකේ. රචන එකේ එහෙම නැහැ. රචන එකේ නිවැරදිව සිද්ධාන්ත භාවිතා කරන්න ඕනේ. මොකද රචන පේපර් එකේ මාකින් එකේ ලකුණු දෙන්නේ පියවර වලට. අපි රචන පේපර් ප්‍රශ්න කරනවා. හරිනේ? රචන පේපර් කරලා කොහොමද ලකුණු ලැබෙන්නේ කියලා පස්සේ පැහැදිලි කරන්න. දැනට මේක නිකන් ඔළුවට ගන්න. මේ තාම MCQ වල ඉන්නේ. MCQ වල ඔයාට පහසු ක්‍රමයකට ඔයා ගන්න හදන්න. හරිනේ? ඔයාට පහසු ක්‍රමයකට. sorry. 11 උත්තරේ එතකොට 4. right. අපි 12 වෙනි එකට යන්. මම මේක මකන්නම්. අංශුවක චලිතය පිළිබඳ කර ඇති පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්න. චලිතය පිළිබඳ කර ඇති ප්‍රකාශ. A. අංශුවක ත්වරණයේ දිශාව වෙනස් නොකර ප්‍රවේගය ප්‍රතිවර්තය කළ නොහැකිය. ත්වරණයේ දිශාව වෙනස් නොකර ප්‍රවේගය ප්‍රතිවර්තය කළ නොහැකිය.
රයිට්. මොකද්ද ප්‍රතිවර්තය කියන්නේ? ප්‍රතිවර්තය කියන්නේ පැත්ත මාරු කරනවා. දිශාව ප්‍රතිවිරුද්ධ කරනවා කියන එක. හරිද? මේක කියන්නේ ත්වරණයේ දිශාව වෙනස් කරන්නේ නැතුව ප්‍රවේගයේ දිශාව ප්‍රතිවිරුද්ධ කරන්න බැහැලු. එතකොට ඒක හරිද වැරදිද? ඒක වැරදි. ත්වරණයේ දිශාව වෙනස් කරන්නේ නැතුව ප්‍රවේගයේ දිශාව ප්‍රතිවිරුද්ධ කරන්න බැහැලු. ඒක වැරදි. ඒක වැරදි කියන්නේ මම නිකන් සරලම උදාහරණයක් දෙන්නම්. ඔයා හිතන්න මම පොළොව මට්ටමට වඩා ටිකක් උඩ ඉඳන් රබර් බෝලයක් අතාරිනවා. රබර් බෝලයක්. මේක ඇවිල්ලා බිම වැදිලා හරිනේ ආපහු පොළා පනිනවා. බෝලේ බිම වැදිලා ආපහු පොළා පනිනවා. බම්ප් වෙනවා කියලා අපි කියන්නේ. පොළා පනිනවා, බම්ප් වෙනවා. එතකොට මේක පහළට ගමන් කරලා පොළවේ වැදිලා ආපහු පොළා පනිනවා නම් ප්‍රවේගයේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙලා නේද? මුලින් චලනය වුණේ පහළට ඊළඟට බම්ප් වෙලා ඉහළට එනවා ප්‍රවේගයේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවනේ. ප්‍රවේගයේ දිශාව ප්‍රතිවිරුද්ධ. හැබැයි මේක පහළට යනකොට ත්වරණයේ තියෙන්නේ කොහෙටද? පහළට යනකොට ත්වරණයේ තියෙන්නේ පහළට. ගුරුත්වයට දෙන්නේ. මේක ඉහළට එනකොට ත්වරණයේ තියෙන්නේ කොහෙටද? ඉතින් රබර් බෝලේ උඩට ආවත් ත්වරණයේ තියෙන්නේ පහළට. ගුරුත්වය. පැහැදිලිද කියන්නේ? දැන් රබර් බෝලේ උඩ ඉඳන් අතහැරියාම බිමට වැටෙනවනේ. ඒතර ත්වරණයේ තියෙන්නේ ගුරුත්වජ ත්වරණය සිරස්ව පහළටනේ. ප්‍රවේගය තියෙන්නේ පහළට. රබර් බෝලේ බිම වැදිලා බම්ප් වෙනවනේ. පොළා පනිනවනේ. ඒතර පොළා පනිනකොට ප්‍රවේගය තියෙන්නේ කොහෙටද? ඉහළට. ත්වරණය තියෙන්නේ කොහෙටද? ඒත් පහළටනේ. ගුරුත්වය ත්වරණයනේ. ත්වරණය තියෙන්නේ පහළට. එතකොට ත්වරණයේ දිශාව වෙනස් වෙලා නැහැනේ. ඒ වුණාට ප්‍රවේගයේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවනේ. එහෙනම් ත්වරණයේ දිශාව වෙනස් නොකර ප්‍රවේගයේ දිශාව ප්‍රතිවිරුද්ධ කරන්න පුළුවන්. එයා කියනවා බෑලු. වැරදි. පළවෙනි වගන්තිය වැරදි. පැහැදිලිද? right අපි යන් දෙවෙනි වගන්තියට B. ඊතා විශාල ආරම්භක ප්‍රවේගයක් සහිතව අංශුවක් සිරස්ව පහළට ප්‍රක්ෂේප කළ විට එහි ත්වරණය ගුරුත්වජ ත්වරණය අභිබවා යයි. හොඳට බලන්න. ඔන්න මම ගන්නවා කීප දෙනෙක් A B C. මම ඒ නිසලතාවයෙන් මුදාහරිනවා. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. B ටිකක් වැඩි ප්‍රවේගයක් දෙනවා. C යි. B ට. C ට ගොඩක් වැඩි ප්‍රවේගයක් දෙනවා. ආරම්භක ප්‍රවේගය. නෑ මෙහෙම ලියමු. මෙයාගේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. මෙයාගේ C යි. මෙයාගේ ලක්ෂ්‍යයි 10 5. ප්‍රායෝගිකව නෙමෙයි අපි ඉලක්කම් වලට එමුකෝ. එතකොට ආ බලන්න A ගේ ආරම්භක ප්‍රවේගයට සාපේක්ෂව C ගේ ආරම්භක ප්‍රවේගය ගොඩක් වැඩි. හරිනේ? ගොඩක් වැඩි. එහෙම ඊටා විශාල ආරම්භක ප්‍රවේගයක් දුන්නොත් සිරස්ව පහළට ප්‍රක්ෂේපණය කළොත් මේගොල්ලෝගේ ත්වරණය ගුරුත්වජ ත්වරණය අභිබවා යනවලු. ඒ මේගොල්ලෝගේ ත්වරණය g ට වඩා වැඩි වෙනවා කියලායි කියන්නේ. ඔව්ද නැද්ද? මේ විදිහට ප්‍රවේගය වැඩි යගයක් දුන්නොත් c ගේ ත්වරණය g ට වඩා වැඩිලු. ගුරුත්වජ ත්වරණය අභිබවා යයි. ඊට වඩා වැඩිලු. හරිද වැරදිද? ඒක වැරදි. ඒක වැරදි. හේතුව ත්වරණය තීරණය කරන්නේ ප්‍රවේගය නෙමෙයි. ත්වරණය තීරණය කරන්නේ බලය. ABC කවුරු වුණත් හරිද? ගුරුත්වයේ යටතේ නම් කාට වුණත් ස්කන්ධයක් තියෙනවා බරක් තියෙනවා. දැන් ගුරුත්වයේ යටතේ පහළට වැටෙන්නේ. පහළට F සමානයි මේ දාලා බලන්න නිව්ටන් නියම. දැන් අපේ පන්තියේ ළමයි නම් නිව්ටන් නියම දන්නවා. හරිනේ නිව්ටන් නියම F සමානයි මේ දාන්න. මොකද්ද මේකට තියෙන බලය? බර විතරයි.
ප්‍රක්ෂේපණය කරාට පස්සේ මෙයාට තියෙන බර විතරයි. mg ma ස්කන්ධය කැපෙනවා. එහෙනම් ත්වරණය කීයද? g. ඉතින් ගුරුත්වය යටතේ ප්‍රක්ෂේපණය කරොත් ආරම්භක ප්‍රවේගය කීයක් වුණත් ත්වරණය g ට සමානයි. බර විතරයිනේ. ගුරුත්වය යටතේ ප්‍රක්ෂේපණය කරාම වස්තුවට තියෙන බලය බර විතරයි. බර විතරයි නම් ත්වරණය g ට සමානයි. එහෙනම් ප්‍රවේගය වැඩි වුණා කියලා ත්වරණය g ට වඩා වැඩි වෙන්නේ නැහැ. හරිනේ? පැහැදිලිද මං කියන්නේ? ආරම්භක ප්‍රවේගය ගොඩක් විශාල වුණාට ත්වරණය g ට වඩා වැඩි වෙන්නේ නැහැ. බර විතරයි නම් ත්වරණය g තමයි. ඒ නිසා b වැරදි. දෙවෙනි වගන්තිය වැරදි. පැහැදිලිද? එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න ඕන. අපට කවදාවත් g ට වඩා වැඩි ත්වරණයකින් යන්න බැරිද? අපට g ට වඩා වැඩි ත්වරණයකින් පල්ලෙහාට යන්න බැරිද? පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය වෙන්නේ ආරම්භක ප්‍රවේගය නෙමෙයි. ඔයාලට වැඩි ත්වරණයක් ලබා ගන්න අවශ්‍යයි නම් ඔයාලට අවශ්‍ය වෙන්නේ බලයක්. ත්වරණය රඳා පවතින්නේ කවුරු මතද? බලය මත. හොඳට බලන්න. අපි යම්කිසි වස්තුවකට හරිද? ඉදම් ස්කන්ධයේ m ත්‍රයාගේ බර mg මේකට අපි අමතර බලයක් දුන්නොත් f අමතර බලයක්. දැන් අපි f සමාන m දැම්මොත් අපි දීපු අමතර බලයයි බරයි දෙකම හේතු වෙනවා ත්වරණයට. අපි ලබා දීපු අමතර බලයයි බරයි දෙකම තමයි සංප්‍රයුක්ත බලය. දැන් මම ස්කන්ධයෙන් බෙදුවොත් ඔන්න දැන් අලුත් ත්වරණය. අලුත් ත්වරණය g ට වඩා වැඩි. g ධන f බෙදීම m. තර ගුරුත්වජ ත්වරණය අභිබවා යන්න නම් g ට වඩා වැඩි ත්වරණයක් ලබා ගන්න නම් අපට අවශ්‍ය වෙන්නේ ලොකු ආරම්භක ප්‍රවේගයක් නෙමෙයි අමතර බලයක් අවශ්‍යයි. බරට අමතරව තවත් බලයක් තමයි අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? කියන දේ තේරෙනවද? එතකොට අපිට g ට වඩා වැඩි ත්වරණයකින් යන්න පුළුවන්. හරිනේ? ඊළඟට c අංශුවක ත්වරණය ශුන්‍ය නම් එය අනිවාර්යයෙන්ම නිශ්චලව පැවතිය යුතුය. ත්වරණය ශුන්‍ය නම් අනිවාර්යයෙන්ම නිශ්චලව තියෙන්න ඕනලු. හරිද ඒක? වැරදිනේ. c වැරදි. ඇයි? ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් ත්වරණය කීයද? පැහැදිලිද මං කියන්නේ? ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට ත්වරණය බිඳුව. හරිනේ? එහෙනම් ත්වරණය ශුන්‍යයි නම් අනිවාර්යෙන් නිශ්චල වෙන්න ඕනේ නැහැ. සමහර විට ඒකාකාර ප්‍රවේගයෙන් යනවා වෙන්නත් පුළුවන්. හරිනේ? ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනකොටත් ත්වරණය බිඳුව. නිශ්චල නැහැ. එතකොට මේක ඇත්තටම ABC තුනම වැරදි. හරිනේ? ABC තුනම වැරදි. උත්තරේ 5 සියල්ල අසත්‍ය වේ. සියල්ල අසත්‍ය වේ. පැහැදිලිද ඒක? අපි යන් 13 වෙනි එකට මම මේක මකනවා. u නියත ප්‍රවේගයකින් ගමන් කරන x නම් දුම්රියක් t සමානයි බිඳුවේදී දුම්රිය ස්ථානයක් පසු කර යයි. y නම් තව දුම්රියක් t සමානයි බිඳුවේදී එම දුම්රිය ස්ථානයෙන්ම නිසලතාවයේ සිට සමාන්තර මගක එම දිසාවටම ගමන් අරඹා t සමානයි t2 වන විට රූපේ දක්වා ඇති පරිදි 2u ප්‍රවේගයක් ලබා ගනී. හරි. දැන්
අපි පොඩි සටහනක් අඳිමු මේ චලිතයට අදාළව. සමාන්තර දුම්රිය මාර්ග දෙකක් තියෙනවා. හරිනේ? සමාන්තර දුම්රිය මාර්ග දෙකක්. x කියන දුම්රිය x t සමානයි බිඳුවේදී කිසියම් දුම්රිය ස්ථානයක් පසු කරනවා u නියත ප්‍රවේගයෙන්. u නියත ප්‍රවේගයෙන්. හරිනේ? x පැහැදිලිද? එතකොට x වලට අදාළ ප්‍රස්ථාර දීලා දෙනවා. මම එතරම් යටින් අදින්නම්. මේක චලිත ප්‍රස්ථාර ගණන. කාලයත් එක්ක ප්‍රවේගය දීලා තිනවා. x වල ප්‍රවේගය නියතයි u. මේ x වල ප්‍රවේගය. හරිනේ? y නම් තව දුම්රියක් t සමානයි බිඳුවේදී එම ස්ථානයෙන්ම නිශ්චලතාවයේ සිට right මම අඳිනවා මෙතනින් y එම ස්ථානයෙන්ම එතනින්ම පටන් ගන්නවා y t සමානයි බිඳුවේදී හරිද t සමානයි බිඳුවේදී පටන් ගන්න නිශ්චලතාවයෙන් t දෙක වන විට 2u ප්‍රවේගයක් ලබා ගනී. එයා t දෙක වෙනකොට y t දෙක වෙනකොට එනවා 2u ප්‍රවේගයකට. කීයද මේ ප්‍රවේගය දැන් 2u. ඒකට අදාළ ප්‍රස්ථාර දීලා තියෙනවා. නොහොම 2u. දෙකයි වලට එන්නේ කොච්චර කාලෙකින්ද t2 හරිද t2 t2 කාලෙක තමයි දෙකයි වලට එන්නේ හරි ඉන්පසු y දුම්රිය මන්දනය වී t4 වන විට තවත් දුම්රිය ස්ථානයකට පැමිණ නතර වේ. ඊට පස්සේ y දුම්රිය මේක මන්දනය වෙලා t4 වෙනකොට තවත් දුම්රිය ස්ථානයකට පැමිණ නතර වේ. ප්‍රවේගය දැන් බිඳුවයි නතර වුණා. බිඳුවෙන් පටන් අරන් 2u වලට වැඩි වෙලා ආයේ ප්‍රවේගය බිඳුවක් වුණා. हम කියන්නේ මෙතන t4 හරිද x සහ y හි චලිතය පිළිබඳ කර ඇති පහත සඳහන් ප්‍රකාශ වලින් කුමන එක සත්‍ය නොවේද අන්නේ කිරියඳ ගන්න සත්‍ය නොවේද වැරදි එක අහන්නද කුමන එක සත්‍ය නොවේද වැරදි එක මොකක්ද කියලා අහන්න. හරි දැන් ඊළඟ මෙතන කාල පරාස බෙදලා තියෙන හොඳට බලන්න. මෙන්න මෙතන t1 ඊළඟ මේක දීලා තියෙනවා t3 හරි t3 දැන් හොඳට බලන්න. පළවෙනි උත්තරේ දිහා බලමු. මම එකින් එක සාකච්ඡා කරන්නම්. මේ x ගේ ප්‍රස්ථාරය, මේක y ගේ ප්‍රස්ථාරය. අන්න x ගේ ප්‍රස්ථාරය සහ y ගේ ප්‍රස්ථාරය. මුලින්ම කියනවා y දුම්රිය x පසු කරන්නේ t සමානයි t දෙකේදීය. y දුම්රිය x පසු කරන්නේ t සමානයි t දෙකේදීය. මේ y දුම්රිය x ව පහු කරනවලු. ඇත්තම කතාව මුලින් x ඉස්සරහින් ඉන්නේ. මොකද x ගේ ප්‍රවේගය u. y පිටිපස්සෙන් ඉන්නේ. මොකද y ගේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. මුලින් x ඉස්සරහින් ඉන්නවා. හැබැයි y ගේ ත්වරණයක් තියෙනවනේ. x ගමන් කරන ඒකාකාර ප්‍රවේගයෙන්නේ. එනිසා කොයි වෙලාවක හරි y ට පුළුවන් වෙයි x ව පහු කරන්න.
වයිට පුළුවන් වෙයි x පහු කරන්න. අහන්නේ කොතනදීද කියලා. අපි බලමු y දුම්රිය x පහු කරන්නේ කොතනදීද? දැන් හොඳට හිතන්න. දෙන්නම චලිතය ආරම්භ කරේ එකම වෙලාවේ. x ආරම්භක ප්‍රවේගය u, y ගේ ආරම්භක ප්‍රවේගය බිඳුව. එකම දුම්රිය ස්ථානයෙන් x කෙලින්ම u ප්‍රවේගයෙන් යනවා, y බිඳුවෙන් පටන් අරන් ත්වරණය වෙනවා. පහු කරන්න නම් ඉස්සෙල්ලම x ළඟට y එන්න ඕන. පිටිපස්සෙන් ඉඳලා පහු කරන්න බෑනේ. x ළඟට y එන්න ඕන. එහෙනම් පහු කරන්න නම් දෙන්නගේ විස්ථාපන සමාන වෙන්න ඕන. හරිද? පහු කරන කලින් දෙන්නගේ විස්ථාපන සමාන වෙන්න ඕන. විස්ථාපන සමාන වෙලා විතරක් මදි. ඒ මොහොතේ y ගේ ප්‍රවේගය වැඩි වෙන්නත් ඕන. එතකොට තමයි y ඉස්සර වෙන්නේ. හරි? අනන්තර ගන්න y විසින් x පසු කිරීමට නම් y ගේ විස්ථාපනයයි x ගේ විස්ථාපනයයි සමාන විය යුතුය. එසේම එවිට y ගේ ප්‍රවේගය x ගේ ප්‍රවේගයට වඩා වැඩි විය යුතුය. අන්න එතකොට තමයි පසු කිරීමක් සිද්ධ වෙන්නේ. තර්කය පැහැදිලිද? මුලින් දැන් y කොහොමත් පිටිපස්සෙන් ඉන්නේ. y ඇවිල්ලා x පහු කරනවා නම් ඒ පහු කරන මොහොතේදී දෙන්නගේ විස්ථාපන සමාන වෙන්නත් ඕන. ඒ වගේම විස්ථාපන සමාන වෙනකොට y ගේ ප්‍රවේගය වැඩි වෙන්නත් ඕන. පැහැදිලිද? දැන් අපි බලමු මේ දෙන්නගේ විස්ථාපන සමාන වෙන්නේ කොතනදීද කියලා. හරිනේ? මේ දෙන්නගේ විස්ථාපන සමාන වෙන්නේ කොතනදීද? ඉතින් ජ්‍යාමිතිය පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් y ගේ ප්‍රස්ථාරය අනුක්‍රමණය නියතයි. මෙතනට u, මෙතනට 2u. හරිනේ? මේ කෝණය θ, මේ කෝණය θ. එකම අනුක්‍රමණයක් තියෙන්නේ. මෙතනට කාලය හොඳට බලන්න. මම නිකන් ගන්නම් මේ කාලය t කියලා ගත්තොත් ජ්‍යාමිතිය අනුව මේක 2t වෙන්න ඕන. 2t වෙන්න ඕන. පැහැදිලිද? කියන දේ තේරෙනවද? එතකොට අපිට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵල මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. ඒ වගේම මේ ත්‍රිකෝණේ වර්ගඵල සමාන වෙන්න ඕන. ජ්‍යාමිතිය. මම මේ කතා කරන්නේ ජ්‍යාමිතිය ගැන. දැන් අපි කාලය t2 ගත්තොත් කාලය t2 වන විට හරිද? කාලය t2 වෙනකොට කීයද y ගේ විස්ථාපනය? t2 වෙනකොට y ගේ විස්ථාපනය කියන්නේ මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ වර්ගඵලය. එතකොට ලොකු ත්‍රිකෝණේ වර්ගඵලය භාගයයි ආධාරකය. මං කිව්වේ අපි පරිමාණයක් ගැන හිතුවොත් මේක t වෙනකොට මේක 2t. බිඳුව u සිට 2u එහෙනම් බිඳුව t සිට 2t පරිමාණය ගැන හිතුවොත්. මම අර tan t ට සමීකරණ ලිව්වේ නෑ. ජ්‍යාමිතිය තේරෙනවා කියලා හිතනවා. නියත අනුක්‍රමණයක් නම් මේ කාලයයි සමාන වෙන්න ඕනේ. මොකද ප්‍රවේගය u 2u නිසා. හරිද? එතකොට ආධාරකයන්නේ 2t ලම්බූස 2u. මේක කැපුණා. එතකොට එන්නේ 2ut sy කාලය t2 වෙනකොට. ඒ වගේම අපි x ගේ විස්ථාපනය හෙව්වොත් t2 වෙනකොට x ගේ විස්ථාපනය කියන්නේ මෙන්න මේ කොටුවේ වර්ගඵලය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලය තමයි විස්ථාපනය. එතකොට x ගේ විස්ථාපනය මෙන්න මේ කොටුවේ වර්ගඵලය. මේ කොටුව. හරිද? මේ කොටුව. උස u දිග 2t. එතකොට එන්නේ 2ut. දෙන්නගේ වර්ගඵල සමාන වෙන්නේ t2 දී.
ජ්‍යාමිතිය හොඳට තේරෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණෙ මෙතනට දාන්න. මේ දෙක සමානයි. අංග සමත්‍රිකෝණ sorry මේ දෙක අංග සමත්‍රිකෝණ වර්ගඵල සමානයි. මේක මෙතනට දාන්න. අපි මේක නිකම්ම අකමු නේ. මේක මෙතනට දාන්න. දැන් බලන්න දෙන්නගේ වර්ගඵල සමානයි. x ගේ වර්ගඵලයත් මේ කොටුව x ගේ වර්ගඵලය මේ කොටුව මේ ත්‍රිකෝණෙ මෙතනට දැම්මම y ගේ වර්ගඵලයත් මේ කොටුව. t දෙකේදී තමයි දෙන්නගේ විස්ථාපන සමාන වෙන්නේ. කාලය t දෙක වන විට sx sy විස්ථාපන මොකද වෙන්නේ? සමානයි. විස්ථාපන සමානයි. එහෙනම් ඔන්න ඔය මොහොතේ තමයි පසුකර යෑමක් සිද්ධ වෙන්නේ. පසුකර යෑම සිද්ධ වෙන්නේ t දෙකේදී. හැබැයි හොඳට හිතන්න දෙන්නගේ විස්ථාපන සමාන වෙන්නේ t දෙකේදී. මෙන්න මෙතනදි තමයි විස්ථාපන සමාන වෙන්නේ. x උත් මෙතන y මෙතන. විස්ථාපන සමානයි. x y දෙන්නම ඉන්නේ එකම තැන. විස්ථාපන සමානයි. මේ වෙලාවේ කාගේද ප්‍රවේගය වැඩි? y ගේ ප්‍රවේගය වැඩි. මොකද x යන්නේ ඒකාකාර u ප්‍රවේගය. ඒතර එයාගේ ප්‍රවේගයට වඩා මෙයාගේ ප්‍රවේගය දෙගුණයක්. එහෙනම් කවුද ඉස්සර වෙන්නේ? y ඉස්සර වෙනවා. එහෙනම් පසුකර යාම සිද්ධ වෙන්නේ කාලය කීයේද? t දෙකේදී. පළවෙනි එක හරි. y දුම්රිය x පසු කරන්නේ t දෙකේදීය. ඒක හරි. පළවෙනි එක හරි නම් දෙවෙනි එක බලමු. x දුම්රිය y පසු කරන්නේ t තුනේදීය. x දුම්රිය y පසු කිරීම. හොඳට බලන්න t තුනට එන්නේ. t තුනට එනකොට කවුද ඉස්සරහින් ඉන්නේ? t තුනට එනකොට කවුද ඉස්සරහින් ඉන්නේ? හොඳට බලන්න t තුනට එනකොට මේ දෙන්න දැනටම අපි දන්නවා මේ කොටසේ වර්ගඵල සමානයි. මේක මෙතනට දැම්මනේ. එතකොට මෙතනට එනකොට දෙන්නගේ විස්ථාපන සමානයි. මේ කොටසේදී කාගේද වර්ගඵලය වැඩි? x ගේ වර්ගඵලය මෙච්චරයි, y ගේ වර්ගඵලය ලොකුයි. ට්‍රපීසියම් y ගේ වර්ගඵලය ලොකුයි x ට වඩා. එහෙනම් t3 වෙනකොට y ගේ වර්ගඵලය වැඩි. y ඉස්සරහින් ඉන්නේ. t3 වෙනකොට y ඉස්සරහින් ඉන්නේ. x පිටිපස්සෙන් ඉන්නේ. ඔය විදිහට. t3 ේදී y ඉස්සරහින් ඉන්නේ. y ගේ වර්ගඵලය වැඩි. x පිටිපස්සෙන් ඉන්නේ. දෙවෙනි එක වැරදි. දෙවෙනි එක වැරදි. ආයෙක දැන් උත්තරේ. සත්‍ය නොවේදනේ. දෙවෙනි එක තමයි වැරදි. t3 වෙනකොට y ගේ වර්ගඵලය වැඩි. y ඉස්සරහින් ඉන්නේ. x පිටිපස්සෙන් ඉන්නේ. හරිද? කොකටද අපි තුන්වෙනි එක බලමු. t3 දී දුම්රිය දෙකටම එකම ප්‍රවේගයක් ඇත. ඒක නම් හරි. මේ දෙන්නගේ ප්‍රවේග සමානයි. කීයද අගේ u. දැන් y ප්‍රවේගය අඩු වෙමින් යන කාලය නෙමෙයි. දෙන්නගේ ප්‍රවේග සමානයි. ප්‍රස්ථාර දෙක කැපෙනවා කියන්නේ ප්‍රවේග සමානයි. ප්‍රවේගයනේ සමානයි. හරිද? 3 හරි. හතරවෙනි එක x දුම්රිය y පසු කරන්නේ t4 දීය. t4 මෙතන. හොඳට බලන්න අපිට පුළුවන් අතර මේ ත්‍රිකෝණ මෙතනට දාන්න. මේක මෙතනට දාන්න. ජ්‍යාමිතිය අනුව මේක මෙතනට දාන්න. එතකොට මම ඒක මකන්න. මේක දැම්ම මෙතනට. හොඳට බලන්න එතකොට x ගේ වර්ගඵලයයි y ගේ වර්ගඵලයයි මොකද වෙන්නේ? සමානයි. t4 දී x ගේ y ගේ වර්ගඵල නැවත සමානයි. වර්ගඵල සමානයි කියන්නේ විස්ථාපන සමානයි. එහෙනම් හරියටම t4ට එනකොට x ඉන්නේ උතන. දැන් ඔයා බලාවි ඉස්සරහින් ඉඳපු y කොහමද මෙතනට ආවේ x කොහමද මෙතනට ආවේ කියලා. ඇයි y ට තියෙන මන්දනයක්? y ක්‍රමයෙන් ප්‍රවේගය අඩු වෙමින් යන්නේ. x එන්නේ නියත ප්‍රවේගයෙන්. y ගේ ප්‍රවේගය ටික ටික අඩු වෙනවා. x නියත ප්‍රවේගයෙන් එනවා. ඒ නිසා x ට t4 දී නැවත y ළඟට එන්න පුළුවන්. හොඳට බලන්න දැන් දෙන්නගේ විස්ථාපන ආයෙත් සමානයි. t4 දී දෙන්නගේ විස්ථාපන ආයෙත් සමානයි. y ගේ ප්‍රවේගය බිඳුවයි x ගේ ප්‍රවේගය u. t4 දී y නවතිනවා. විස්ථාපන සමානයි y නවතිනවා. ඉතින් x ගේ ප්‍රවේගය u x ඉස්සර වෙනවා. y පහු වෙනවා. එතන y පහු වෙනවා කියන්නේ y නවතන නිසා y නවතිනවා x ඉස්සර වෙනවා. ඒකත් හරි. t4 දී දෙන්නගේ විස්ථාපන සමානයි. දෙන්නගේ වර්ගඵල සමානයි.
y ගේ ප්‍රවේගය බිඳුවයි x ගේ ප්‍රවේගය u x ඉස්සර වෙයි. පැහැදිලිද? එතකොට හතරත් හරි. පස්වෙනි එක x සහ y දුම්රිය දෙකම දුම්රිය ස්ථාන දෙක අතර ගමන් කරන්නේ එකම සාමාන්‍ය ප්‍රවේගයකින්ය. right අපිට ඕන නම් තර්ක කරනවා මෙහෙම සාමාන්‍ය ප්‍රවේගය මුළු දුර මුළු කාලය මුළු විස්ථාපනය ගත වූ කාලය. දැන් අපි මේ දුම්රිය ස්ථාන දෙක අතර ගත්තොත් හොඳට බලන්න දුම්රිය ස්ථාන දෙක අතර දෙන්නගෙම විස්ථාපන සමානයි. is not. දුම්රිය ස්ථාන දෙක අතර දෙන්නගෙම විස්ථාපන සමානයි. එහෙනම් දෙන්නගෙම මුළු විස්ථාපනය සමානයි. ඒ වගේම දුම්රිය ස්ථාන දෙක අතර දෙන්නම ගමන් කරපු කාලය සමානයි t4. දෙන්නගෙම මුළු විස්ථාපනයත් සමානයි දෙන්නම ගත කරපු කාලයත් සමානයි. එහෙනම් දෙන්නගෙම සාමාන්‍ය ප්‍රවේග සමානයි. සාමාන්‍ය ප්‍රවේග සමානයි. මුළු දුරයි මුළු කාලය සමානයි. ඒ නිසා සාමාන්‍ය ප්‍රවේගය සමානයි. පැහැදිලිද? පහ හරි. වැරදි මොකද්ද? දෙක තමයි වැරදි. හරිනේ? දෙක තමයි වැරදි. right. ඒක ටිකක් සංකීර්ණයි. අපි මේ එකපාරට මේ වගේ ගානක් හදුවාම ඔයාලට නිකන් කචල් වගේ දන්නේ නැහැ. පළවෙනි පේපර් එකේම ඒ වුණාට මං කියන්නේ අපි පේපර් එකක් ඇතුලේ ලේසි ප්‍රශ්න වගේම ඉඳලා හිටලා එකක් දෙකක් හරි පොඩි සංකීර්ණ මට්ටමේවත් හදන්න ඕන. ඉස්සරහට කොහොමත් මං වැඩිපුර සංකීර්ණ ප්‍රශ්න වලට යන්නේ. ඒ වුණාට අපි මුලින් ලේසිව හදන්න. හරිනේ? මුලින් ලේසිව හදලා ටික ටික අමාරු වේවට යන්න. මේක පැහැදිලිද? right අපි එකම කමු 14ට යමු. 14. නිශ්චලතාවයේ සිට නිදහසේ පහළට වැටෙන වස්තුවක් පළමුවන දෙවන හා තුන්වන තප්පර තුලදී ගමන් ගන්නා දුරවල් අතර අනුපාතය වන්නේ. නිශ්චලතාවයේ සිට පහළට වැටෙන වස්තුවක් ආරම්භක ප්‍රවේගය බිඳුවයි පළමුවන t සමානයි 1 දෙවන තුන්වන පළමුවන දෙවන තුන්වන මෙතනට S1 මෙතනට ගන්නම් S2 මෙතන මම ගන්නම් S3 හරිනේ පළමුවන දෙවන තුන්වන තප්පර තුලදී ගමන් ගන්නා දුරවල් අතර අනුපාතය වන්නේ. right හොඳට අහගන්න අපිට චලිත සමීකරණ දාන්න පුළුවන් ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි පහළට වැටෙන්නේ මට S1 S2 S3 හොයන්න පුළුවන්. අපි දාමු S සමානයි ut ධන භාගය at වර්ග S1 බිඳුවයි ආරම්භක ප්‍රවේගය ගුරුත්වය යටතේ 10යි කාලය තප්පර 1යි. එතකොට S1 එන්නේ 5යි S2 ආරම්භක ප්‍රවේගය බිඳුවයි ත්වරණය 10යි මෙතනට එනකොට තප්පර 2යි දෙකේ වර්ග. එතකොට S2 එන්නේ 20යි මීටර වලින්. ඊට S3 ආරම්භක ප්‍රවේගය බිඳුවයි ත්වරණය 10යි කාලය තප්පර 3යි 3 වර්ග. එතකොට මෙතන එන්නේ නම්බර 45යි. හරිනේ? ඔන්න මම S1 S2 S3 හෙව්වේ. අපෙන් අහන්නේ පළමුවන දෙවන තුන්වන තප්පර තුලදී ගමන් ගන්නා දුරවල් අතර අනුපාතය.
දැන් ගොඩක් ළමයි මේක හැදුවට පස්සේ උත්තරේ විදිහට ගන්නේ S1 සහ S2 සහ S3 අතර අනුපාතය. නමුත් ගානේ අපෙන් අහන්නේ මේක නෙවෙයි. ගානේ අපෙන් අහන්නේ ඒක නෙවෙයි. අපෙන් අහන්නේ පළමුවන, දෙවන, තුන්වන තප්පර තුලදී පළමුවන තප්පරය තුලදී S1යි. දෙවෙනි තප්පරය තුලදී ගියේ දෙවන තප්පරය තුල S2 ඍණ S1යි. අන්න දෙවන තප්පරය තුල S2 ඍණ S1යි. හරිද? තුන්වන තප්පරය තුල මෙන්න මේක. තුන්වන තප්පරය තුල S3 ඍණ S2යි. තුන්වන තප්පරය තුල S3 ඍණ S2යි. පළවන තප්පරය තුල දෙවන තප්පරය තුල තුන්වන තප්පරය තුල S3 ඍණ S2යි. ඔන්න ඔගේ අනුපාතය තමයි අහන්නේ. S1 5යි S2 20යි 20න් 5ක් අඩු කරාම 15යි S3 45යි 45න් 20ක් අඩු කරාම 25යි. අනුපාතය 1ට 3ට 5යි. 1ට 3ට 5යි. පැහැදිලි? මේක නෙවෙයි අහන්නේ. මෙන්න මේක. ගාන තේරෙනවද? පැහැදිලිද ඒක? රයිට්. ඊළඟට 15 වෙනි ප්‍රශ්නේ ප්‍රක්ෂිප්ත වලට අදාළව තමයි කතා කරන්නේ. අපි පොඩ්ඩක් ප්‍රක්ෂිප්ත වල තියරි ටිකක් බලලා ගානට යමු. හරිනේ? ප්‍රක්ෂිප්ත දැන් සමහර පන්ති වල ප්‍රක්ෂිප්ත පාඩම කරලම නැහැ. තියරි ටිකකුත් බලලා අපි ගානට යමු. හරි? මම මේකම කරනවා. right. ප්‍රක්ෂිප්ත කිව්වම විවිධාකාර ප්‍රක්ෂිප්ත තියෙනවා. හොඳට බලන්න. මේ වගේම ප්‍රක්ෂිප්ත. එතන මේ වගේම ප්‍රක්ෂිප්ත තමයි. එතකොට ඔන්නවත් ප්‍රක්ෂිප්ත තමයි. හරි? අංගන විවිධාකාර ප්‍රක්ෂිප්ත තියෙනවා. ප්‍රක්ෂිප්ත කියන්නේ ගුරුත්වයේ යටතේ පරාවලික මාර්ගයක චලනය වන වස්තු. ගුරුත්වයේ යටතේ පරාවලික මාර්ගයක චලනය වන වස්තුවට අපි කියන්නේ ප්‍රක්ෂිප්ත. අපි මෙන්න මේ වගේ ප්‍රක්ෂිප්තයක් තෝරගත්තොත් කියන වස්තුව නැවත ආරම්භක තිරස් මට්ටමට ළඟා වෙනවා නම් u කියන්නේ ප්‍රක්ෂේපණ ප්‍රවේගය, t ට ප්‍රක්ෂේපණ කෝණය, මෙන්න මෙතන මේ පතයේ උපරිම උස, තිරස් පරාසය. ඔන්න ඔය වගේ දේවල් අපි කතා කරනවා. u ප්‍රක්ෂේපණ ප්‍රවේගය, t ප්‍රක්ෂේපණ කෝණය, h උපරිම උස, r තිරස් පරාසය. හරිද? ඔය දේවල් ගැන තමයි අපි කතා කරන්නේ. එතෙන්දී අපි මේ චලිත සමීකරණ භාවිතා කරන්නේ. අපි ආරම්භක ප්‍රවේගය විභේදනය කරලා u cos theta u sin theta කියලා ගන්නවා. ආරම්භක ප්‍රවේගය අපි විභේදනය කරනවා. ප්‍රක්ෂේපණ ප්‍රවේගය මේ පැත්තට u sin theta කියලා ගන්නෙ. ඊට පස්සේ අපි චලිත සමීකරණ දාලා h වලට ප්‍රකාශනයක් ගන්නවා. උපරිම උස u වර්ග බෙදීම 2j sin වර්ග theta. ඊළඟට තිරස් පරාසය අපි r ට සමීකරණයක් ගන්නවා. u වර්ග බෙදීම g මෙම්ලියන් ප්ලස් 2 sin theta cos theta. ඒ r ට ගන්න ප්‍රකාශනය. ඊළඟට අපි කියනවා ප්‍රක්ෂිප්තයක තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ නැහැ කියලා. දැන් අපි මෙතනින් යන්න බලනවා නම් මේ ප්‍රක්ෂිප්තයේ මෙතනින් ගන්නේ
ප්‍රක්ෂිප්තයේ සිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙනවා. අඩු වෙලා මෙතනට එනකොට බිඳුවක් වෙනවා. හැබැයි තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ නැහැ. සිරස් එක අඩු වෙලා බිඳු වෙලා අනිත් පැත්තට වැඩි වෙනවා. නමුත් තිරස් එක වෙනස් වෙන්නේ නැහැ. දිගටම මේක u cos θ තමයි. u cos θ ඒක වෙනස් වෙන්නේ නැහැ. මම මේ මතක් කිරීමක් කරන්නේ නේ. ඊළඟට අපි කතා කරනවා මේ තිරස් පරාසය උපරිම වීම ගැන. මතකද දන්නේ නැහැ. මේ ටික මගන්න. දැන් ප්‍රක්ෂිප්තයක තිරස් පරාසය ඒ කියන්නේ r උපරිම වෙන්නේ ප්‍රක්ෂේපණ කෝණයේ θ අංශක 45ක් වුණාම. තිරස් පරාසය උපරිම වෙන්නේ ප්‍රක්ෂේපණ කෝණයේ θ අංශක 45ක් වුණාම. එතකොට උපරිම තිරස් පරාසය අපි r max කියලා ගත්තොත් ඒක සමානයි u වර්ග බෙදීම g 2 sin 45 cos 45. උපරිම වෙන්නේ කෝණය 45. මේක සුළු කරලා r max හොයාගන්න පුළුවන්. සුළු කරොත් එන්නේ u වර්ග බෙදීම g කියලා. හරිද? u වර්ග බෙදීම g. ඕක තමයි උපරිම තිරස් පරාසය. ඒතර අපිට ඕම්මම හොයන්න පුළුවන් θ 45ක් වෙනකොට උපරිම උස කීයද කියලා. මෙතනින්. θ 45ක් විට උපරිම උස මං h0 කියලා ගත්තොත් h0 සමානයි u වර්ග බෙදීම 2g sin වර්ග 45. sin වර්ග 45 කියලා. sin වර්ග θ නේ θ 45යි. එතකොට මේක සුළු කරොත් h0 එන්නේ u වර්ග බෙදීම 4g කියලා. u වර්ග බෙදීම 4g. 4 ඉලක්කම මේ පැත්තට දැම්මොත් 4h0 සමානයි u වර්ග බෙදීම g. එතන u වර්ග බෙදීම g කියන්නේ කවුද? r max. උපරිම තිරස් පරාසය. ඔන්න ඔබ තමයි සම්බන්ධතාවය. sorry. මොකද සම්බන්ධතාවය උපරිම තිරස් පරාසය උපරිම උස වගේ 4 ගුණයක් අපි මේ කතා කරන්නේ හැබැයි අංශක 45 දී හොඳේ. අංශක 45 දී උපරිම තිරස් පරාසය උපරිම උස වගේ 4 ගුණයක්. දැන් හොඳට බලන්න අපි මේ 15 වෙනි ගාන දිහා අංශුවක් තිරසට අංශක 45ක් කාණතව ප්‍රක්ෂේප කරයි. කෙලින්ම කියනවා ප්‍රක්ෂේපණ කෝණය 45යි කියලා කියනවා. අංශුවක් තිරසට අංශක 45ක් ආණතව ප්‍රක්ෂේප කරයි. එහෙනම් අනිවාර්යෙන් මේ වෙලාවේ පරාසයත් උපරිමයි r max. පරාසය උපරිමයි r max වෙන්න ඕනේ. ප්‍රක්ෂේපණ කෝණය 45 නිසා. තිරස් පරාසය 20යි. උපරිම උස කීයද? ඉතින් අපි මෙතනට එමු. කෝණය 45යි. තිරස් පරාසය උපරිමයි. උපරිමගේ කීයද? 20යි. මෙතනට ආදේශ කරමු. මෙච්චරයි. r max 20යි. ඒක සමාන වෙන්නේ 4යි h0. එහෙනම් h0 කීයද? 20 බෙදීම 4යි. 5යි. මම මුලින් තියරි ටික පැහැදිලි කරා. ඊළඟ උපරිම උස තිරස් පරාසය අපි සාධාරණ ප්‍රකාශන ලිව්වා. තිරස් පරාසය උපරිම වෙන්නේ 45 දී. ඒකට ප්‍රකාශනය ගත්තා. ඒ වෙලාවට උපරිම උස කීයද කියලා බැලුවා. මෙන්න උපරිම උස. ඒ උපරිම උස 4ෙන් වැඩි කරාම කාටද සමාන වෙන්නේ? උපරිම තිරස් පරාසයට සමානයි. ගානේ කියනවා ප්‍රක්ෂේපණ කෝණය 45යිලු. එහෙනම් තිරස් පරාසය උපරිමයි. උපරිම තිරස් පරාසය 20යිලු. එහෙනම් උපරිම උස 20 බෙදීම 4යි. මීටර කීයද? 5යි. උත්තරේ 2. මීටර 5යි.
පැහැදිලිද? මම මේ ප්‍රක්ෂිප්ත ටික පොඩ්ඩක් මතක් කරලා ගාන හැදුවේ. මම ගාන හැදුවා නෙමෙයි ඇත්තරම තියරි ටික පැහැදිලි කරලා කෙලින්ම තියරි වලින් උත්තරයට ආවා. උපරිම පරාසය 20යි, උපරිම උස 5යි. එච්චර. හරිනේ? රයිට්. ඔන්න අපි ඉවර කරේ පළවෙනි පේපර් එක. රයිට් මේක හොඳට අහන්න. දැන් මේකේ වේගෙ වැඩි නම් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න. ඕගොල්ලන්ට පුළුවන් මගේ නම්බර එක WhatsApp කරන්න හැමෝම. වේගෙ වැඩි එක්කෝ පැහැදිලි කරා මදි මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඊළඟට තව ටිකක් වේගෙ වැඩි කරන්න ඕන නම් ඒක කියන්න. ඕගොල්ලන්ටත් වක්කීම් තියෙනවා. මම කියන්නේ ඉස්සෙල්ලා මුලින් ඕගොල්ලෝ මේක බලලා වේගෙ වැඩිද අඩුද එහෙම අදහස් දක්වන්න. ප්‍රශ්න ප්‍රමාණය දැනට මදි. 15 මදි. නමුත් අපි 15න් පටන් අරන් ක්‍රමෙන් ඉස්සරහට යන් අපි ලබන මාසේ ඊළඟ මාසේ වගේ 20ක් 25ක් කරමු. ටික ටික ඉස්සරහට. අන්තිම කාලෙනකොට මම ප්‍රශ්න 50 පේපර් කරනවා. හරිද? අපි මුලින් 15න් පටන් ගමු. 15 20 25 35 50 ඒ මට්ටමට. හරිද? හැමෝම පේපර් එක කරලා පැය භාගයක් අරන් කරලා වීඩියෝ එක බලන්න ඕනේ. දැන් මම ඒක මුලිනුත් කිව්වනේ. ඊට පස්සේ පිළිවෙලට ඕගොල්ලෝ ඉගෙනගෙන ඉපු දේවල් වැදගත් කරුණු ඒ ටික ඔක්කොම ඇතුළත් කරලා ලස්සනට විවරණේ ලියන්න ඕනේ. පන්ති පටන් ගත්තට පස්සේ හැමෝගෙම විවරණ චෙක් කරලා බලනවා. හරිනේ? මේක නොමිලේ කරන්නේ ඒ නිසා හැමෝම මේකට සෙට් වෙන්න ඕනේ. අපි බලමු නැවත රටේ තත්ත්වය යහපත් වුණොත් මේකට පොඩි සාධාරණ ගාස්තුවක් ගන්න බලාපොරොත්තු වෙනවා. මම කලිනුත් කිව්වා මේ පන්තියේදී මම කිව්වනේ අපි ලබන මාසේ නොවැම්බර් පටන් ගන්නවා පොඩි ගාස්තුවක් ගන්න ඉඩ තියෙනවා එහෙම කියලා. ඒ වෙලාවට බලලා අපි සාධාරණව පොඩි ගාස්තුවක් ගමු. මහ ලොකු ගාණක් නෙමෙයි. නමුත් මම දැනට මේක නොමිලේ කරන්නේ. එහෙම සල්ලි ගන්න නැහැ. මේ මාස දෙකේ ඕගොල්ලෝ ගෙදර නිකන් ඉන්නේ. පොඩ්ඩක් වැඩ ටික මහන්සිලා කරන්න. සමහරට අපිට ලබන මාසේ පන්ති පටන් ගන්න පුළුවන් වෙයි. සමහරට බැරි වෙයි. නමුත් අපි මොනවා වුණත් වැඩ ටික පිළිවෙලට කරන්න ඕන. හරිනේ? පන්තියට එන්න බැරි වුණත් ගෙදර ඉඳන් අපිට පුළුවන් වැඩ ටික පිළිවෙලට කරලා අධ්‍යාපන වැඩ කටයුතු දිගටම කරගෙන යන්න අපි කලිනුත් කරා. මාස 4ක් කලින් පන්ති වහලා තිබ්බ අපි ඒ කාලෙත් නිකන් හිටියේ නෑ. මාස 4ම දිගටම වැඩ කරා. දැනුත් එහෙමයි. ආයෙ පන්ති පටන් ගන්න කවදද? එදා වෙනකන් අපි පිළිවෙලට අපේ වැඩේ කරමු. අපි අඩුපාඩු තියන්නේ නෑ. හරිනේ? මම සෙට් වෙන්න මම FB එකේ පොඩි පෝස්ට් එකක් දාලා ඇති පේපර් ක්ලාස් එක ගැන 22 පන්තියේ ළමයි පොඩ්ඩක් මගේ FB page එකට යන්න නයනජිත් රත්නායක ගිහිල්ලා පෝස්ට් එක ෂෙයා කරලා පොඩි සපෝට් එකක් දෙන්න. අනිත් යාළුවෝ දැනුවත් කරන්න. පේපර් ක්ලාස් එකට පුළුවන් තරම් යාළුවෝ සෙට් කරගන්න. හැමෝටම කියන්න මේකේ ප්‍රයෝජනෙ ගන්න කියලා. අපි ඉස්සරහට තව හොඳ ප්‍රශ්න වලට යනවා. තාම පළවෙනි එක හොඳේ. ඕගොල්ලෝ යෝජනා කරන්න පුළුවන් මේ හරියට දක්වා කරන්න කියලා. නමුත් අර මම දැනට මේ සීමාවට ගියේ මේක බලන සමහර ළමයින්ගේ පන්තිවල මෙච්චර දුරට අපේ පන්ති කරපු තරම් තියරි තාම අනිත් පන්තිවල කෙරිලා නැහැ. ඉතින් හැමෝටම බලන්න පුළුවන් වෙන්න තමයි මම මුල් ටික තෝරගත්තේ. අපි තව මාසයක් දෙකක් යනකොට ක්‍රමයෙන් ප්‍රශ්න ප්‍රමාණය වැඩි කරලා අන්තර්ගතය වැඩි කරලා සිලබස් එකේ අපි කරපු හරියට ගැලපෙන මට්ටමට මම පේපර් එක හදනවා. හරිනේ? හැබැයි තාම අපි කරන්නේ ලේසි ප්‍රශ්න. ඉස්සරහට තමයි අමාරු ප්‍රශ්න වලට යන්නේ. මේ අලුත් ප්‍රශ්න වලට යන්නේ තව ඉස්සරහට. හරිනේ? අලුත් ප්‍රශ්න වලට අපි තාම මේ ලේසි ප්‍රශ්න ටිකක් අත ගාගෙන තමයි ඉන්නේ. හරි? රයිට් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න. වීඩියෝ එක බලලා පේපර් එක කරලා අඩුපාඩු හදාගෙන විවරණේ ලියලා ඊළඟ සතියේ පේපර් ක්ලාස් එකට සෙට් වෙන්න. හැමෝම යාළුවෝ දැනුවත් කරන්න. ඉස්සරහට මම මේක වෙබ්සයිට් එකේ දාන්න ඉඩ තියෙනවා. පේපර් ක්ලාස් එක. හැබැයි වෙබ්සයිට් එකේ දැම්මත් දැනට මම නොමිලේ දාන්නේ ගාස්තු අය කිරීමක් නැහැ. ඕකට පුළුවන් මේක නොමිලේ දාන්න වැඩේට සෙට් වෙන්න. එහෙනම් ජය වේවා. ඔන්න පළවෙනි එක ඉවර කරේ. අපි ඊළඟ එකෙන් ලබන සතිය හම්බෙමු. හරිනේ?